පින්වත්නි අපගේ ආරාධනාව පරිදි මෙම ධර්ම මණ්ඩපයට වැඩම වාදල ආරණ්‍ය වාසී පූජ්‍ය ධම්මානන්ද හිමිපාණන් වහන්සේට ඊතා ගෞරවයෙන් දහත්වත්ය පූජා කර අප කෙරෙහි අනුකම්පාවෙන් ධර්ම දේශනාව පවත්වන ලෙස ඊතා ගෞරවයෙන් ආරාධනා කර සිටිමු. साधु 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 नमो तस् भगवतो अरहतो सम्मा संबुद्दस्स नमो तस् भगवतो अरहतो सम्मा संबुद्दस्स नमो तस् भगवतो अरहतो सम्मा संबुद्दस्स बुद्धं शरणं गच्छामि बुद्धं शरणं गच्छामि धम्मं शरणं गच्छामि धम्मं शरणं गच्छामि संघं शरणं गच्छामि संघं शरणं गच्छामि द्वितीयंपि बुद्धं शरणं गच्छामि द्वितीयंपि बुद्धं शरणं गच्छामि द्वितीयंपि धम्मं शरणं गच्छामि द्वितीयंपि धम्मं शरणं गच्छामि द्वितीयंपि संघं शरणं गच्छामि द्वितीयंपि संघं शरणं गच्छामि तृतीयंपि बुद्धं शरणं गच्छामि तृतीयंपि बुद्धं शरणं गच्छामि तृतीयंपि धम्मं शरणं गच्छामि तृतीयंपि धम्मं शरणं गच्छामि तृतीयंपि संघं शरणं गच्छामि तृतीयंपि संघं शरणं गच्छामि पाणातिपाता वेरमणि सिक्खापदं समादियामि पाणातिपाता वेरमणि सिक्खापदं समादियामि अदिन्नादाना वेरमणि सिक्खापदं समादियामि अदिन्नादाना वेरमणि सिक्खापदं समादियामि कामेषु मिच्छाचारा वेरमणि सिक्खापदं समादियामि कामेषु मिच्छाचारा वेरमणि सिक्खापदं समादियामि मुसावादा वेरमणि सिक्खापदं समादियामि मुसावादा वेरमणि सिक्खापदं समादियामि सुरामेरय मज्जपमा दट्टाना वेरमणि सिक्खापदं समादियामि रामेरय मज्जपमा दट्टाना वेरमणि सिक्खापदं समादियामि समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्मुक्तं धम्मश्रवण कालो अयं वदन्ता धम्मश्रवण कालो अयं वदन्ता
ධම්ම ශ්‍රවණ කාලෝ අයං වදන්තා දානං දදන්තු සද්ධාය සීලං රක්ඛන්තු සබ්බදා භාවනා විරතාන්තු ගච්ඡන්තු දේවතා ගතා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. පින්වත්නි, අද මම ඔය පින්වතුන්ට දේශනා කරනවා අපගේ තථාගත සම්මා සම්බුදු පියාණන් වහන්සේ දේශනා කළ දානය යන වචනය ගැන. දානය බුදු පියාණන් වහන්සේ මුලටම දේශනා කළේ පින්වත්නි, එය මෙලොව පරලොව සහ නිවනට හේතු වෙන නිසාය. ඒක නිසා පින්වත්නි, අප හොඳින් මේ කරුණු සියල්ලම හොඳින් වටහා ගන්න ඕනේ, තේරුම් ගන්න ඕනේ. මේ ධර්මයේ පින්වත්නි, තථාගත පියාණන් වහන්සේ දේශනා කරනවා ධර්මය ඇසීමට පුදුම ආශාවක් තියෙන්න ඕනේ. මට මේ අවබෝධ වේවා, මට මේක නිවන් සුව පිණිසම හේතු වාසනා වේවා, සසර දුකින් ඈතර වීමට හේතු වාසනා වේවා, මාර්ගඵලයක් ලැබේවා කියන අදහසින්ම සිත පෙරදරි කරගෙන මේ සද්ධර්මය අහන්න ඕනේ පින්වත්නි. එසේ වුණොත් එසේ අසන කෙනාට ධාරණය කරගන්න කෙනාට මේන් සිතක් වෙන බව සම්මා සම්බුදු තථාගත අමාමෑණි පියාණන් වහන්සේලා දේශනා කරනවා. පින්වත්නි, අපි දානය සමහර විට පුංචි කාලේ ඉඳල්ම දානයට පුරුදු වෙලා තියෙනවා වෙන්න පුළුවන්. උදාහරණයක් ගත්තොත් අවුරුදු 80ක වෙන කෙනෙක් අවුරුදු 10 ඉඳලා වෙන්න පුළුවන්, 5 ඉඳලා වෙන්න පුළුවන්. දානෙ දීලා තියෙනවා, දානෙට සහභාගී වෙලා තියෙනවා. නමුත් පින්වත්නි, අප දෙන දාණය, දුන්න දාණය මෙපමණ කාලයක් හරි ආකාරයට දුන්නා, මහත්ඵල මහනිසංස වන්නා වූ ආකාරයට දානෙ දුන්නාද කියලා ඔබට තේරුම් ගන්න පුළුවන් වෙනවා මේ දේශනාව ඇසීමෙන්. අනාගතයේදී ඉදිරියේදී දෙන්නා වූ දානෙ මහත්ඵල මහනිසංස වීම සඳහා, කර ගැනීම සඳහා හොඳින් මේ දේශනාව අහලා ඔබලා දෙන දානෙ මහත්ඵල මහනිසංස දානයක් කරගන්න පින්වත්. එසේ නිසා මා දේශනා කරන මහත්ඵල මහනිසංස දානයක් දෙන්නේ කොහොමද කියලා හොඳින් දැනගන්න මා ඔබලාට ඒ අවශ්‍ය පිළිවෙල දේශනා කරනවා. පින්වත්නි, දානෙ ගත්තාම වර්ග වශයෙන් රාශියක් දාන තියෙනවා. ඒ වගේම කොටස් වශයෙන් රාශියක් තියෙනවා, ප්‍රභේද වශයෙන් තියෙනවා. ධර්ම දානය, ආමිෂ දානය, අභය දානය යනුවෙන් දාන සඳහන් වෙනවා පින්වත්. මම ඔබට අද දේශනා කරන්නේ ආමිෂ දානය ගැන. මෙම දානය විවිධ ආකාරයට කොටස් වෙනවා පින්වත්නි. සේනාසන, පිණ්ඩපාත, චීවරය, වේසජ්ජක ආදි වශයෙන්.
සේනාසනයක් ගත්තාම පින්වත්නි යම් කිසි යෝගාචරයකට වික්ෂුන් වහන්සේ කෙනෙකුට බණ භාවනා කරගන්නට හදලා දෙන්නා වූ යම් කිසි නිවසක් කුටියක් helපතක් සේනාසනයක් වෙනවා පින්වත් පින්ඩපාත ස්වාමීන් වහන්සේලා පාත්‍රය කරගෙන අනුපියවෙන් ගේකට වඩින ඒ පින්ඩපාත චීවර ස්වාමීන් වහන්සේලාගේ පිරිනිවීම සඳහා පෙරවීම සඳහා දෙන්නා වූ තුන් චීවර කියලා දේශනා කරනවා. ඒ චීවර දේශාජ්‍යකයේ අසනීප සඳහා ගැනීමට ගන්නා වූ දේශාජ්‍යකය ඔබ දෙන්නා වූ මම අද දේශනා කරන්නේ ආහාරමය කබලින්කා ආහාර ගැන පින්වත්නි. ඔබ දෙන දාණය ඒ දෙන්නා වූ දාණය මහත්ඵල මහනිසංස ආකාරයෙන් ඔබ දෙනවාද කියන එක නැවත වාරයක් මම සිතා බලන්න ඔබලාට මතක් කර සිටිනවා. මුලින්ම අපි දැනගත යුතුයි පින්වත්නි අපි දානය දෙන්නේ ඇයි කියා. පින්වත්නි අපි දානය දිය යුත්තේ මූලිකවම කරුණ අපට භවභෝග සම්පත් ලබා ගැනීම සඳහා සමාජ විහාරයෙන් ගත්තොත් පොහොසත් වීම සඳහා ඒක තමයි පින්වත්නි දානය දීමේදී මූලිකම සිදුවන්නා වූ කරුණක් වන්නේ. ඒ වගේම මේ දානයේ අවසාන ප්‍රතිඵලය වෙනවා පින්වත්නි නිවන කරා ඇතිවෙන්නා වූ කුසල් පින් රැස් කර ගැනීම. පින්වත්නි අපට දානය දීමේදී බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා දානයක් දෙන පුද්ගලයාට ලැබෙන ආනිසංස ආයුෂ සැප බල වර්ණය ප්‍රඥාව යන මේ කොටස් ටික දානි දෙන පුද්ගලෙක්ට ලැබෙන බව බුදු පියාණන් වහන්සේ දේශනා කළා. හැබැයි මේ ටික ලැබෙන්නේ අපි දෙන ආකාරයටයි පින්වත්. දාන යන වචනේ තේරුම පින්වත්නි අපි දැනගත යුතු වෙනවා. දාන යන වචනේ තේරුම අපට අයිති දෙයක් අන් අයෙකුට දෙනවා පින්වත්. ඒ වගේම අනුන් අයිති දෙයක් දීමට කටයුතු කරනවා. කාට හෝ දෙන්න කටයුතු යොමු කරනවා පින්වත්. එසේනම් අපට දීමට යමක් තිබිය යුතුමය. යමක් නොතිබුණොත් දීමට බැරිව යනවා පින්වත්නි. එසේනම් හරි හම්බු කරගත්ත දෙයක් අප ළඟ තිබිය යුතුයි. හැබැයි සමහරකට දානය දීමට හිත තිබුණත් දීමට බැරි. ඇයි පින්වත්නි ඔහුට දීමට යමක් නැතිය. එසේනම් දීමට යමක් තිබිය යුතුමය. දානය දීමේදී සහ දානය දෙන්න කියා බුදු පියාණන් වහන්සේ දේශනා කළේ මූලිකවම භවභෝග සම්පත් ලබා ගැනීම සඳහායි. ඔබ පින්වත්නි පෙර භවයේ දුන්නේ නැතිනම්
දාණය දුන්නේ නැතිනම් පින්වත්නි මේ භවයේදී ඔබ හිඟන්නේ දුප්පත් දුගී යාචකෙක් බවට පත් වෙන්න පුළුවන්. ඉන්ට අගු පිලක්වත් කන්ට වේලක්වත් නැති වෙන්න පුළුවන් පින්වත්නි. විවහාරයේ කියනවනේ පින්වත්නි හිඟන්නගේ පාත්‍රයට හිනවුරා ගැව්වා කියලා. එතකොට පින්වත්නි ඒ පෙර දුන්නේ නැති නිසා, එහෙම නැත්නම් දුන්න ක්‍රමේ වැරදි නිසා, එහෙම නැත්නම් අනුන් දුන්න දේ වළක්වපු නිසා අද එහෙම සමාජයේ බොහොම දේවල් තියෙනවනේ පින්වත්. සමහරක් දානේ දෙන්නෙත් නැහැ, අනුන් දෙන දේ වළක්වන පුද්ගලයෝ අද සමාජයේ අනන්ත අප්‍රමාණයි. එසේ කරන්නේ පින්වතුන් හරියට දානේ ගැන අවබෝධයක් ලබාගෙන නැති නිසා වෙන්න ඇති පින්වත්. පෙර දුන්නේ නැති නිසා තමයි අද යමෙක් පත්ව ගා කනවා නම්, යාචකෙක් බවට පත් වෙලා ඉන්නවා නම් පෙර දුන්නෙම නැති නිසා එසේ වෙනවා. සාමාන්‍යයෙන් දුන්න නිසා පින්වත්නි සාමාන්‍ය තත්ත්වයේ පුද්ගලෙක් බවට පත් වෙලා ඉන්න පුළුවන්. වැඩි වැඩියෙන් දුන්න නිසා තව ටිකක් පෝෂිතෙක් වෙන්න පුළුවන්. මහත් විදිහට දානපති වශයෙන් දුන්න නිසා මහා ධන කුවේරෝ වශයෙන් ලැබෙනවා වෙන්න පුළුවන්. ඒක එසේ බව බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා. එදා ඒ දුන්නා වූ ආකාරයට පෙර භවයේ දුන්න ආකාරයට තමයි පින්වත්නි මේ භවයේ ලැබෙන්නේ. සතෙක් වුණත් තිරිසනෙක් වුණත් පෙර දුන්න නිසා හොඳට ලැබෙනවා පින්වත්. එහෙනම් ලැබීමට ප්‍රධානම හේතු වන්නේ දීම බව සම්මා සම්බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා. එහෙනම් අපට අනුකම්පාවෙන් සම්මා සම්බුදු පියාණන් වහන්සේ දේශනා කරේ දානයේ මුලටම දානය ගැන දේශනා කරේ ඔබලට කන්ට වේල අනුන්ගෙන් හිඟා නොකා ජීවත් වෙන්න නම් ඔබලා හරියම්බු කරගත්ත දෙයකින් යමක් දෙන්න කියන එක බුදු පියාණන් වහන්සේ මහා කරුණාවෙන් දේශනා කරලා තියෙන්නේ. ඒකයි පින්වත්. ඔබ හරියම්බු කරගත්ත දෙයින්, සකසාගත්ත දෙයින් සරඬුවක් හෝ පොඩ්ඩක් හෝ දීලා කන්ට කියන එක සම්මා සම්බුදු අමාමෑණි බුදු පියාණන් වහන්සේලා දේශනා කරනවා. එහෙනම් නොදී කන්ට එපා කියන තැනක ඒ තරම් කාරුණිකව දේශනා කළේ ඔබලට ඊළඟ ආත්ම භවවල වල බඩගින්නේ ඉන්න සිද්ධ වෙයි, අනුන්ගෙන් හිඟා කන්ට සිද්ධ වෙයි කියලයි. එසේනම් කාරුණික ඒ බුද්ධ වචනය අපි අහල කටයුතු කරනවා නම් පින්වත්නි මේ කටට දාගන්නේ අනුන්ට බත්තුලක්වත් නොදී දීලා කන්ට පුරුදු වෙනවා පින්වත්නි. අපි සියලු කෙනෙක්ම පින්වත්නි කැමති දේවල් ලෝකේ තියෙනවා. හැබැයි අපට කැමති දේ ලැබෙන්නේ නැහැ. අපි කවුරුත් කැමති පින්වත්නි ආයුෂ, සැප, බල, වර්ණය, ප්‍රඥාව ලබා ගන්න. හැබැයි අපි හිතුවට ලැබෙන්නේ නැහැ පින්වත්. එහෙනම් මේවා ලැබෙන්න නම් සම්මා සම්බුදු පියාණන් වහන්සේ දේශනා කළා දෙන්න දානය. දානය දුන්නොත් ඔබට මේවා ඉල්ලන්ට හිඟා කන්ට ඕනේ නැහැ, ඉබේ ලැබෙනවා. හොඳයි අපි මේ ටික ගැන පොඩ්ඩක් ග්‍රහ කරලා බලමු පින්වත්. ආයුෂ අපට අපි කවුරුත් කැමතිනේ. නොමැරී ඉන්නවා. අපි නොමැරී ඉන්නවා නම් අපි කවුරුත් කැමති. නමුත් ඒක වෙන්නේ නැහැ, මැරෙනවා. හැබැයි දීර්ඝ කාලයක් ජීවත් වෙන්න කැමති. කවුද කැමති අවුරුදු 10න් 15න් ඔය කාල සීමාවල අතරමඟදී මැරෙන්න කිසිම කෙනෙක් කැමති නැහැ. දීර්ඝ කාලයක් ජීවත් වෙන්න තමයි කැමති වෙන්නේ. හැබැයි පින්වත්නි එහෙම කැමති වුණාට බෑ.
අපි කැමති වෙන්න නම් පෙර අපි දීලා තියෙන්න ඕනේ. ඒක නිසා බුදු පියාණන් වහන්සේ මේ දාණයට එකතු කරලා තියෙනවා සීලය. ඒ සීලයේ තියෙනවා පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියන්නේ. ප්‍රාණඝාතයෙන් වළකින්න. ඒතර මේ දාණයට එකතු වෙලා තියෙනවා පින්වත්නි සීලයෙන් යුතුව දාණය දිය යුතුයි කියලා. ඒක මා මේ දේශනාවේදී ඉදිරියේදී ඔබලට දේශනා අහනකොට අහන්න ලැබේ. එහෙනම් සීලයෙන් ඉඳගෙන දානෙ දිය යුතු වෙනවා. එහෙනම් දානෙ දිය යුතුයි සීලයෙන් කටයුතු කරගෙන. එතකොට අපට ලැබෙනවා පින්වත්නි ආයුෂ දීර්ඝායුෂ ලැබෙනවා. සැප පින්වත්නි මේ සැප හොයාගෙන අපි දුක් විඳින්නේ. මේ සැප හොයනවනේ. අපි සැප හොයනවා සියලු කෙනෙක් හොරකම් කරන්නේ, සත්තු මරන්නේ, නරක වැඩ කරන්නේ, අනුන්ගේ දේවල් කඩා වඩා ගන්නේ, මත්ද්‍රව්‍ය විකුණන්නේ, අනුන් මරලා ඝාතනය කරලා හොයන්ට හදන්නේ, හරි හම්බ කරගන්න හදන්නේ. මේ සැප විඳින්න පින්වත්. බඩ කියන්නේ පින්වත්නි සමහර විට ග්‍රෑම් 500ක් 200ක් වැඩි වුණොත් කිලෝ එකක් විතර වේලකට කයි පින්වත්නි ඕන. ඔය චුට්ට වෙනුවෙන් අපි කොයිතරම්නම් දේ නරක දේ කරනවද පින්වත්? ඇයි මේ බඩ වඩා ගන්න, ශරීරය වඩා ගන්න, දෙගින්න නිවා ගන්න සැප හොයනවා. අද සමහරක් කොයිතරම් දේ කරනවද මේ සමාජයේ සැප වෙනුවෙන්? මිනිස්සු මරාගෙන හරියම්බ කරන්ට දඟලනවා සැප හොයනවා. හැබැයි අද මේ ලෝකේ සමහරක් ඕම වාසනාවන්තව භවෝග සම්පත් පිළිලා පිරි යන පුද්ගලයෝ ඔබලට ඇස් දෙකෙන් දකින්න ලැබෙනවා. ඇයි පින්වත්නි? බකින්න මාලිගාවල තට්ටු නිවාසවල AC කාමරවල හොඳ යාන වාහනවල කිසිම දුකක් කරදරයක් නැති ඕම සතුටින් ජීවත් වෙනවා. අනුන්ට අතපාන්නේ නැතුව භවෝග සම්පත් වලින් පිරීගෙන. එයි මේ පින්වත් ඒ සැප ලැබුණේ පෙර දුන්න නිසා. එහෙනම් සැප නැත්තම් අද යම් කිසි කෙනෙකුට පෙර දුන්නා වැරදි, එහෙම නැත්තම් දුන්නේ නැහැ. ඒක නිසා අද සැප අඩු වෙලා තියෙනවා. ඊළඟට පින්වත්නි බල ආයුෂ සැප බලයට කවුරුත් කැමතිනේ. බල කිව්වම ශරීර ශක්තිය බලය. කවුද කැමති දසමා යෝධයෝ වගේ ශක්තිය ලැබෙනවා නම් කවුද කැමති? සියලු දෙනා කැමති. එහෙනම් මේ බලය හොයන්න කොච්චර රන්දේ කරනවද මිනිස්සු? බලය ලබා ගන්න, බලය ලැබෙන්න කොච්චර දේ ශරීර බලය ලබා ගන්න කොච්චර දේ කරනවද? ව්‍යායාම කරනවා, බෙහෙත් වර්ග පාවිච්චි කරනවා, විවිධ දේ කරනවා. විවිධ දේ කරලා තමයි මේ බලය ලබා ගන්න. මානසික ගන්න. කොච්චර වියදම් කරනවද? හරි හම්බ කරගන්න ශේෂතෙන් සමහර විට සියල්ලම වියදම් කරනවා. සමහර විට තමන්ගේ ශරීර ශක්තිය බලය හදාගන්න. අද රටේ ගත්තම ලෝකේ ගත්තම ශරීරයේ ශක්තිය හදාගන්න කොයිතරම් උපකරණ ආයතන කොච්චරනම් පිටවල තියෙනවා. මේ ශරීර ශක්තිය ලබා ගන්න, බලය ලබා ගන්න. පින්වත්නි බුදු පියාණන් වහන්සේ දේශනා කරා බලය ලබා ගන්න ඕන, බලය ඉබේ ලැබෙනවා. කද්ද මේකට හේතු? දිය යුතුයි දානය. දානය දිය යුතුයි. දිය යුත්තේ කොහොමද කියලා මම දේශනා කරා. දානය දුන්නාම ඒ බලය ලැබෙනවා. දසමා යෝධයෝ ගැන අහලා ඒ දුන්නේ ඒ දසමා යෝධයෝ උනේ පෙර ඒ පුද්ගලයන් මේ ආකාරයට දානෙ දුන්න නිසා ශක්තිය බලය ලැබුණා. ඉබේම උප්පත්තියෙන් මේවා හිමි වෙනවා පින්වත්නි. ඊළඟට පින්වත්නි වර්ණය හදාගන්න කොච්චර දඟලනවද? රටේ තියෙන ක්‍රීම් වර්ග, කියුටෙක්ස් වර්ග
කොච්චරනම් ගානවද? කන්ට තියෙන දේ කොච්චර ඇඟේ අතුල්ලනවද? තොලපටේ ඉඳලා කොච්චරනම් ගානවද? හිසකෙස් සුදු වෙනකොට කොච්චර දේ ගානවද? නියපොතු වල කොච්චරනම් දේ ගානවද? මිනිස්සු වර්ණය හදාගන්න කොයිතරම් මහන්සි වෙනවද? කොයිතරම් දුක් විඳිනවද? කොයිතරම් මුදල් වියදම් කරනවද? හරි හම්බු කරන දේ සමහර විට සියල්ලම වියදම් කරන පුද්ගලයෝ ඉන්නවා තමන්ගේ වර්ණය හදාගන්න, ශරීර වර්ණය හදාගන්න. අද බලන්ට ලෝකේ ගත්තම ශරීර වර්ණය හදන්න කොයිතරම් ආයතන දාලා තියෙනවද කියන්නේ. රූපලාවන් විවිධ ක්‍රමවේද වලින් ශරීර වර්ණය හදාගන්නට මිනිස්සු දඟලන. බුදු පියාණන් වහන්සේ තථාගත අමාමෑණි පියාණන් වහන්සේ දේශනා කළා. ශරීර වර්ණය ලැබෙන්න නම් දෙන්න දානේ. ආයුෂ, සැප, බල, වර්ණය. ඊළඟට ප්‍රඥාව. දානේ දුන්නම් ප්‍රඥාව ලැබෙනවා. පින්වත්නි, ප්‍රඥාවනේ අපට තමත් නැති. කොච්චර පාඩම් කරත් මතක නැහැ. මොනවා වුණත් මතක නැහැ මොහොතින්. උදේ කාපු දේ සමහර විට දවල් වෙනකොට මතක නැහැ. දවල් කාපු දේ මතක නැහැ. තව මොහොතකට ඉස්සෙල්ලා කරපු දේ තව මොහොතකින් මතක නැහැ. කරන දේ තේරෙන්නේ නැහැ. දන්නේ නැහැ. පින්වත්නි, බුදු පියාණන් වහන්සේ දේශනා කරානේ මතක සත්‍යෙන් අපගේ ආනන්ද හාමුදුරුවෝ මහා ධර්ම භාණ්ඩාගාරික එපෙර පෙරම් පිරුවා පුරුපු නිසා බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා ලැබුණා. ඒ වගේම පින්වත්නි, තව තව දේශනාවල සඳහන් වෙනවා පෙර දුන්නා වූ දානවල බලවේගයෙන් ප්‍රඥා ආලෝකයේ නිවන් දකිනා ජාති දක්නාතුරු ඒ ප්‍රඥා ආලෝකයේ දවසින් දවස දියුණු වෙන ඇවිල්ලා සංසාර භවකතරින් සසරින් ඈතර වෙන්න නිවන් ලබන්නට මේ දානෙ හේතු වුණා කියලා. එහෙනම් ප්‍රඥාව පහළ වෙන්න, ප්‍රඥාව වර්ධනය වෙන්න මේ දානය මූලික වෙනවා. යම් කිසි කෙනෙකුට විදසුන් වඩා ගන්නට බණ භාවනා කරන්න බඩගින්න නිවන්ට දානෙ ටිකක් දුන්නා නම් පින්වත්නි, එම දානෙ දුන්න පුද්ගලයාට ලැබෙනවා ආයුෂ, සැප, බල, වර්ණය, ප්‍රඥාව කියන මෙන්න මේ පංච කොටස් ටික. හැබැයි මේවා ලැබෙන්නේ පින්වත්නි, මේවා අඩු වැඩි ලැබෙන්න වෙන්න පුළුවන්. සමානකට ආයුෂ මහා ආයුෂයක් ලැබෙන්න පුළුවන්. සැප ඒ වගේම ලැබෙන්න පුළුවන්. බලය ඒ විදියටම ලැබෙන්න පුළුවන්. වර්ණය පුදුම විදියට ලැබෙන්න පුළුවන්. ප්‍රඥාව ලැබෙන්න. එහෙනම් මේ කරගත්තා වූ කුසල කර්ම, පින් කර්ම අනුව මානෙ හැටියට තමයි පින්වත්නි ඒවා අපට ලැබෙන්නේ. මේවා එක එක ආකාරයට අඩු වැඩි වෙන්න හේතුව අප දානය දෙන්නා වූ ක්‍රමවේදය. එහෙනම් දානය දිය යුතු ක්‍රමවේදයක් බුදු පියාණන් වහන්සේ දේශනා. ඒ මූලික කරුණ තමයි පින්වත්නි, දානය දිය යුතුයි ශ්‍රද්ධාවෙන්. ශ්‍රද්ධාව කියලා ගත්තාම පින්වත්නි, අපි තථාගත සම්මා සම්බුදු පියාණන් වහන්සේ කෙරෙහිද, ඒ දේශිත සත්‍ය සීසත් ධර්මයේ කෙරෙහිද, මහා සංඝයා වහන්සේලා කෙරෙහිද පැහැදීම පින්වත්නි, බුදු පියාණන් වහන්සේ ශ්‍රද්ධාව දේශනා කරනවා.
සක්විති රජතුමාගේ පහළ වෙන්නා වූ මාණික්‍ය රත්නය. ඒ මාණික්‍ය රත්නය පින්වත්නි උදකප්පසාද මාණික්‍ය ඒක බොර වතුරට දාපුවම පින්වත්නි නිල් දිය වාගේ පෑදෙනවා කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළා. ඒ වගේ හැදීමක් ඒ වගේ අවබෝධයක් තියෙන්න ඕනේ පින්වත්. මේකේ තථාගත සම්මා සම්බුදු පියාණන් වහන්සේ කෙරෙහි අපගේ නොසෙල්ලෙන ශ්‍රද්ධාවක් තියෙන්න ඕනේ. ශ්‍රද්ධාව ගත්තාම විවිධාකාරයට බුදු පියාණන් වහන්සේ දේශනා කළා. සම්මා සම්බුදු අමාමෑණී බුදු පියාණන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව මගේ තථාගත අමාමෑණී බුදු පියාණන් වහන්සේ සුලසා සංකේය සාරා සංකේය සුවිසි අසංකේය කල්පලක්ෂයක් මහා පෙරුම්දම් ප්‍රමින් ලෝ සපතල සියල්ලන්ගේ හිතසුව පිණිස සියලු සපතරල දමා ලෝකෝත්තර සම්මා සම්බුද්ධත්වයට පැමිණියා සියලු කෙලෙස් නැසල අපි සියලු දෙනාගේ හිතසුව පිණිස එසේ වැඩ සිටියා වූ මාගේ බුදු පියාණන් වහන්සේටයි මේ දානේ පූජා කරන්නේ කියන බුදු පියාණන් වහන්සේලාගේ ගුණ සිහි කර කර පින්වත්නි දානේ පූජා කළ යුතුයි. එසේ අනන්ත අප්‍රමාණ ගුණ ඇති බුදු පියාණන් වහන්සේටයි මා මේ පූජා කරන්නේ. එසේ සම්මා සම්බුදු පියාණන් වහන්සේ සුලසා සංකේය සාරා සංකේය සූවිසි අසංකේය කල්පලක්ෂයක් පෙරම් දම් පුරල සොයාගත්තා වූ මේ දේශිත ධර්මයේ කෙරෙහි ඒ ධර්මයෙන් දේශනා කරපු මහා බලවේගය නිසා අපට සෙත් වෙනවා කියලා ඒ ධර්මයේ කෙරෙහි පැහැදිලා සිත් යොමු කරගන්න ඕනේ පින්වත්. ඒ වගේම බුදු පියාණන් වහන්සේ බුද්ධ ආඥාවෙන් මහාන වුණා වූ මහා සංඝරත්නයේ ගුණ සත්ගායනා කරගෙන ඒ අනන්ත අප්‍රමාණ ගුණ සත්ගායනා කරගෙන අනන්ත අප්‍රමාණ ගුණ සිහියේ තබාගෙන සියෝ මහා සංඝරත්නයේ කෙරෙහි අපි මේ දානේ පූජා කරන්නේ කියලා පින්වත්නි පූජා කරන්න ඕනේ. බුද්ධ ධම්ම සංඝ ත්‍රිවිධ රත්නත්‍රය කෙරෙහි මහා සපතල ශ්‍රද්ධාවම ඇති කරගන්න ශ්‍රද්ධා බීජං තපෝටි කියලා බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා. ශ්‍රද්ධාව මූලික බීජය බව ඒ දේශනා කරනවා. පෙර ශ්‍රද්ධාවෙන් දානේ පූජා කරපු බලය නිසා අනන්ත අප්‍රමාණ සමාජයේ මිනිස්සු සැපවින්දා භවභෝග සම්පත් ඉබේ පහළ වුණ දේශනා බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා. එහෙනම් පින්වත්නි මූලික කරුණ වන සද්ධාවෙන් අපි දානේ පූජා කළ යුතුයි. මූලික කරුණෙන්ම අපේ දානේ පින අහෝසි වෙන්න පුළුවන් පින්වත්නි. ඒක නිසා මූලික කරුණ වෙන සද්ධාව මූලිකවම පිරදරි කරගෙන දානේ පූජා කරන්නට පූජා කරනකොට බුද්ධ ධම්ම සංඝ ත්‍රිවිධ රත්නත්‍රය කෙරෙහි පළවෙනි කරුණ සද්ධාව, දෙවැනි කරුණ පින්වත්නි පිරිසිදුව පිළිවෙලට සකසා ගත්තා වූ පිරිසිදුව පිළිවෙලට සකසා ගත්තා වූ පිළිවෙලට සකසා ගත්තා වූ පිරිසිදුව පිළිවෙලට කියලා ගත්තාම පිරිසිදුව පිළිවෙලට කියලා ගත්තාම තව කෙනෙකුට කන්ට පුළුවන් විදිහට පියමනාප විදිහට පින්වත් පිරිසිදුව
අපේ පින්වත්නි සමහරක් දානේ දෙනවා පින්වත්නි අරගෙන එන භාජන සමහර විට අපි තමයි සෝදලා දෙන්නේ. ඒවා භාජන දැක්කාම මිනිස්සෙකුට තියා බල්ලෙක්ටවත් ඒ වගේ දාලා තියෙන ආහාර අනුභව කරන්නට බැරි විදිහට දානේ ගෙන අය අපි දැකලා තියෙනවා. සමහරක් පින්වත්නි ඔය කොළ මැල්ලුම් හදනවා. සමහර විට අර කොළ වෙලේ හදලා මිටි බැඳලා අරන් ඉන්නේ. ඒ මිටිය සවර් එකට ටැප් එකට අල්ලනවා. මිටිය තෝරන්නේ නැහැ පින්වත්නි. ලෑල්ල උඩ තියලා මිටිය පිටින් එහෙම කපලා දානවා. ඔයගේ ඇතුලේ ගොළු බෙල්ලෝ පණුවෝ ඒ වගේ සත්තුත් ඉන්නවා පින්වත්නි. සෝදන්නේ ටැප් එකට අල්ලලා පොඩ්ඩක් සෝදනවා ගසනවා. එහෙම මිටිය පිටින් කපලා දාලා තිනවා. අපි දැකලා තියෙනවා පින්වත්නි. ඉතුරු කෑල්ල කුණු ගොඩේ දාලා තිනවා. බලන් හට්ටි පිරිසුදුව හොදන්නේ නැහැ. සමහරක් කාල් ටික ගරන්නේ නැහැ පින්වත්නි. එක කටක් සමහර විට වළඳන්න බැරි වෙනවා. ගල් හැපිල දත් කැඩිලා ගිය වෙලාවල් තියෙනවා. තව කෙනෙකුට කන්න පුළුවන් විදියට වළඳන්න පුළුවන් විදියට හැම ටික හදලා පුළුවන්කම තියෙද්දි හදලා ගේන්නේ නැති අය අප දන්නවා, අහලා තියෙනවා, දැකලා තියෙනවා. ඒක නිසා තමන්ට පින් වැඩි වෙන්න නම් දානය පිරිසිදුව පිළිවෙලට සකසලා දෙන්න ඕනේ පින්වත්. පිරිසිදුව පිළිවෙලට. බල්ලෙකුට දුන්නත් පින්වත්නි බල්ලට කන්න පුළුවන් විදියට දෙන්න ඕනේ. අපි උදාහරණයක් වශයෙන් අපි හිතමුකෝ බල්ලෙකුට ලුණු මිරිස් ගොඩක් කනලා දෙනවා කියලා. ඌ සමහර විට බත් එකට ඉව කරලා බත්තටක් වන්නකා ඌ පැත්තකට යනවා වෙන්න පුළුවන්. නමුත් ඌ බත් ටික කන්න බැරිකමකට නෙවෙයි, බඩගින්න නැතිකමකට නෙවෙයි. නමුත් ඒකේ රසයක් ඌට අවශ්‍ය විදියට නැති නිසා ඌ බඩගින්නේ පැත්තකට වෙලා ඉන්නවා. කැම ටික කන්නේ නැහැ පින්වත්. එසේම බලා දෙන දානේ ටික බලා යම් කිසි කෙනෙකුට දෙන කැම වේලා යම් කිසි දෙන දෙයක් පින්වත්නි ඊතා පිරිසුදුව පිළිවෙලකට දෙන්න මහන්සි ගන්න. ඊතා පිරිසුදුව පෙරන්නෝ පින්වත්නි අපේ මුතුන් මිත්තෝ අපි ඇහැට දැකලා තියෙනවා. දානේ ටික හදන්න වෙනම භාජන තියාගන්න. හැඳි වලන් වෙනම තියාගන්න. ඒවා දානේ ගේන දවසට උණු වතුර දාලා සෝදාලා පිරිසිදු කරගෙන දානේ ටික අරගෙන ඉන්නේ පින්වත්නි සුදු රෙදිවටකින් මුතාගෙන සාදු කියාගෙන බල්ලෙකුට දුන්නත් දෙන්නේ හොඳ පිඟානක් සෝදාලා පිරිසිදු කරන්. ඒ අය බොහොම දානේ පින් කරගත්තා. දානේ ආනිසංස දැනගෙන සාදු කියාගෙන ගිහිල්ලා පන්සලට ගිහිල්ලා දානේ ටික ගහන්ඩාරේ ගහලා පූජා කරලා එන්නේ හාමුදුරුවන්ගෙන් බණ ටිකක් අහලා. අනන්ත අපමාන පින්සම්භාරයක් හිමි කරගත්තා. එදා පෙට්ටියේ තියාගෙන සුදුවටකින් වහගෙන ඔළුවේ තියාන හිසේ තියාගෙනයි ගියේ සාදු කියාගෙන. අද සමහරක් දානේ ටික අරගෙන ඉන්නේ පින්වත්නි shopping bag එක දාගෙන කඩෙන් ගිහිල්ලා සමහර විට කරකව අරගෙන. එහෙම නැත්නම් ත්‍රිවිල් එකේ යටට දැම්මා උඩින් ඉඳගත්තා. එහෙම නැත්නම් බයිසිකලේ යටට දාගත්තා සීට් එක වැව්වා උඩින් ඉඳගත්තා. පන්සලට එනකොට හෝ ඒ කාට හරි දෙන්න කැම ටික අරන් යනකොට සමහර විට ඒවා ඇනිල පොඩි වෙලා හොදි ටික සමහර විට පෙට්ටියේ කෑලි ටික විතරක් සමහර විට ලැබෙනවා වෙන්න පුළුවන්. ඒ උබලා පොඩ්ඩක් හිතලා බලන්න. එසේ දෙනවා නම් උබලගේ ඒ දානේ සම්බන්ධව උබලගේ පැහැදීමේ අඩුකමයි, සද්ධාව නැතිකමයි පැහැදීමේ අඩුකමයි.
ඒක නිසා ඔබලාට දානේ සකසනවා ඇති. මහත් විදියට හදලා ඇති. නමුත් ඔබලගේ පින් අඩු වෙන බව මතක තබා ගන්න. ඒකයි තථාගත පියාණන් වහන්සේ මේ දේශනා කරේ. ඔබලට පින් කෙතක් කරලා දෙන්නයි මේ කරුණු කාරණා දේශනා කරේ. එසේ පිළිපැද්දොත් ඔබ දෙන්නා වූ දානේ මහත්ඵල මහානිසංස වනු ඇත. එහෙනම් පිරිසිදුව දිවලට සකසාගත්තා වූ ප්‍රණීත සකසාගත්තා වූ දෙන ප්‍රමාණය නෙවෙයි පින්වත්නි. දෙන්නේ මොනවද? කොළ ටිකක්, මැල්ලුම් ටිකක්ද, පොලොස් ටිකක්ද, සම්බෝලයක්ද? තවත් කෙනෙකුට කන්න පුළුවන් ප්‍රියමනාප විදියට සකසලා දෙන්න. තිරිසංගත සතෙකුට දුන්නත් දානෙමයි. ස්වාමියාට දුන්නත්, භාර්යාවට දුන්නත්, දරුවෙකුට දුන්නත් පින්වත්නි දානෙමයි. හැබැයි දෙන ක්‍රමය අනුව පින අඩු වැඩි වෙන බව හොඳට මතක තබා ගන්න. ඊළඟට පින්වත්නි ඊළඟ කරුණ තමයි ශීලයෙන් යුතුව දෙන්න ඕන. අද මිනිස්සු හොයන්නේ ගොඩක් අය අනුන්ගේ සීලයනේ. අනුන්ගේ සීලය හොයන්නේ සමහර. බුදු පියාණන් වහන්සේ තථාගතමා මෙනි බුදු පියාණන් වහන්සේ දේශනා කරේ තමන් සීලයෙන් කටයුතු කරගෙන දානෙ දෙන්න කියලා. තමන් සීලයෙන් ඉඳගෙන දානෙ. තමන් සිල්වත් වෙන්න. එහෙනම් සිල්වත් නිත්‍ය සීලය පන්සිල් බුදු පියාණන් වහන්සේ දේශනා කරා නිත්‍යයි. අනිවාර්යෙන් රැකිය යුතුයි සීලය. පන්සිල් පද පහ නිත්‍ය සීලයක්. පානාතිපාතා අදින්නා දානා කාමේසු මිච්ඡාචාරා මුසාවාදා සුරාමීරය. මේ පන්සිල් පද පහ හොඳට රැකගන්න. මේ පන්සිල් පද පහ හොඳට රැකගෙන දානේ දිය යුතු වෙනවා. හොඳයි අපි කියමුකෝ සත්තු මරලා දානයක් දෙනවා කියලා. එහෙම නැත්නම් සොරකම් කරලා දානයක් දෙනවා. එහෙම නැත්නම් දුරාචාරයේ යෙදිලා අනුන් දුරාචාරයේ යොදවලා දෙනවා. තමන් සත්තු මරනවා එහෙම නැත්නම් අනුන් ලව්වා මරවලා දෙනවා. තමන් හොරකම් කරනවා එහෙම නැත්නම් අනුන් ලව්වා හොරකම් කරවලා දෙනවා. තමන් දුරාචාරයේ යෙදෙනවා යෙදිලා හම්බ කරනවා නැත්නම් අනුන් දුරාචාරයේ යොදවලා හම්බ කරනවා. තමන් බොරු කියලා උඩර වැටි කරලා හම්බ කරනවා නැත්නම් අනුන් ඒවට යොදවලා ඒ පැත්තෙන් හම්බ කරනවා. මද්දව්‍ය විකුණනවා මද්දව්‍ය පෙරනවා. ඔය වගේ දේවලින් සමහරක් දානේ දෙනවා වෙන්න පුළුවන්. බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා ඒ වගේ දෙන දානේ පින් නැති වෙන බව අඩු වෙන බව. එහෙනම් අපි දානේ දිය යුතු වෙනවා සීලයෙන් ඉඳගෙන සිල්වත්ව පූජා කළ යුතු. අනුන්ගේ සීලය නෙවෙයි බලන්න ඕනේ තමන්ගේ සීලය. අනුන්ගේ සීලය බල බල ඉඳලා හරියන්නේ නැහැ. ඒ සිල් රකින්න කෙනාට එයා සිල් රැක්කොත් ඒ පුද්ගලයාට ඒකේ ආනිසංස තියෙයි. තමන් සිල් රැක්කොත් තමන්ට ඒකේ ආනිසංසය තියෙයි. තමන් සත්තු මරලා දානේ දුන්නොත් ඒ දානේ ආනිසංසත් මොහොතක් චුට්ටක් හරි තියෙයි. හැබැයි මරපු සතාගේ බෙල්ල කපල මැරුවා නම් මහ පොළොවේ වැලි ඉවරනකන් විතර සමහරට තමන්ගේ ආත්ම භවවල බෙලි කැපෙන්න සිද්ධ වෙයි. හොරකම් කරා නම් ඒත් එහෙමයි. ඒක නිසා සීලයෙන් කටයුතු කරගෙන දානේ පූජා කරන්න. ඊළඟ කාරණය තෘෂ්ණාවෙන් තොරව දානේ දියු. තෘෂ්ණාව කිව්වම් පින්වත්නි තියනවා දෙන්නේ නැහැ. තියනවා. හැබැයි දෙන්න කැමති නැහැ. දුන්නත් දෙන්නේ බොහෝම චුට්ටි ප්‍රමාණයක්. ස්වල්ප ප්‍රමාණයක් තමයි දෙන්නේ. උදාහරණයක් වශයෙන් සමහර විට කෙසෙල් වත්තක් තියෙනවා.
අඹ වත්තක් තියෙනවා. හැබැයි පන්සලට ගේනවා නම් පන්සලේ හාමුදුරුවෝ එක්කෙනෙක් වැඩ ඉන්නවා නම් බුද්ධ පූජාවටයි හාමුදුරුවන්ටයි සමායට කෙසෙල් ගෙඩි දෙකක් ගේනවා. එහෙම නැත්නම් අඹ ගෙඩි දෙකක් ගේනවා. අඹ වත්තක් තියෙනවා, කෙසෙල් වත්තක් තියෙනවා. හැබැයි දෙන්න කැමති නෑ. එහෙනම් තියෙද්දි නොදෙයිද බුදුහාමුදුරුවෝ දේශනා කරේ? තියෙද්දි නොදෙයිද කියලා. තියෙද්දි නොදෙයිද? නැති කෙනෙකුට දෙන්න බෑ පින්වත්. මේ දෙන ප්‍රමාණය නෙවෙයි බුදුහාමුදුරුවෝ දේශනා කරේ. තියෙද්දි නොදෙයිද? එහෙනම් තියෙද්දි නොදෙනවා නම් එයාගේ තියෙන්නේ තෘෂ්ණාව ආසාව. නැති කෙනෙකුට දෙන්න බෑ පින්වත්නි. සිඟන්නාට කවර උණුබද්ද කියනවනේ. සිඟන්නාට දෙන්න බෑ මහ පුරවක් පුරවල. හැබැයි සිඟන්නාටත් දෙන්න දෙයක් තියෙනවා. Tamanට පුළුවන් විදිහට පින්වත්. එහෙනම් Tamanට පුළුවන් විදිහට උපරිම තත්ත්වයෙන් පින්වත්නි, උපරිම තත්ත්වයෙන් ආසාව තුරු කරගෙන තෘෂ්ණාව තුරු වෙලා අයින් කරගෙන දිය යුතුයි පින්වත්. ඒ වගේම පින්වත්නි ඊළඟ කාරණේ ලෝභ සිතින් තොරව දිය යුතුයි. ලෝභ සිතින්, ලෝභ දැඩි ලෝභය, ධ්‍යාව දැඩි ලෝභය. පින්වත්නි අනුන්ගේ දේ බලාපොරොත්තු, අනුන්ගේ යම්කිසි දෙයක් බලාපොරොත්තු තමයි සමහරක් දාන්නේ. පොඩි දෙයක් දීලා ලොකු දෙයක් ගන්න බලාපොරොත්තු වෙයි සමහර විට දාන්නේ. සමහර විට හාමුදුරුවන්ට පන්සලකට වේවා, ස්වාමින් වහන්සේකට වේවා ගෙනෙනවා. ස්වාමින් වහන්සේගේ යම්කිසි දෙයක් බලාපොරොත්තු තමයි සමහරක් අය දෙන්නේ. එක්ක පිරිකරක්, අට පිරිකරක් අඩුවට ගන්න. එක්කෝ තමන්ගේ දානේ වල පාංශ කූල වලට වඩින්න නැතු වෙයි කියලා හිතාගෙන, එක්කෝ තමන්ට නම්බුනාමේ ලබා ගන්න. මේ වගේ විවිධ දේ බලාපොරොත්තු තමයි දානේ. ඒ නිසා අනුන්ගෙන් කිසි දෙයක් බලාපොරොත්තුව දානේ දෙන්නේ නැහැ. එහෙම දුන්නම දානේ පින අඩු වෙනවා. එහෙනම් අනුන්ගෙන් කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. එහෙනම් බලාපොරොත්තු වෙන්නේ තමන්ට සසරින් එතර වෙන්න ලැබේවා කියන ප්‍රාර්ථනාව. පින් ලැබේවා, පින් කුසල් ලැබේවා කියන ප්‍රාර්ථනාව තමයි පූජා කරන්නේ. ඊළඟට පින්වත්නි කර්මඵල, කර්මපත විශ්වාස කරගෙන පූජා කරන්න. මොකද්ද මේ කර්මපත, කර්මඵල කියලා පින්වත්නි? එලවක් තිබුණා, මෙලවක් තියෙනවා, පරලොවක් තියෙනවා. අපි පෙර ජීවත් වෙලා හිටියා. දැන් ජීවත් වෙලා ඉන්නවා. අපි මිය පරලෝ යනවා. මිය පරලෝ ගිහින් නැවත උපදිනවා. නිවන් දකිනා ජාති දක්නාතු. දෙන දේ පින් තියෙනවා. අම්මා කියලා කෙනෙක් ඉන්නවා. පියා කියලා කෙනෙක් ඉන්නවා. සම්මා සම්බුදු ලෝකෝත්තර පියාණන් වහන්සේ කෙනෙක් ලෝකෙ පහළ වෙනවා. රහතුන් වහන්සේලා වැඩ ඉන්නවා. පසේ බුදු පියාණන් වහන්සේලා පහළ වෙනවා. සතර අපා කියලා දෙයක් තියෙනවා. දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝක කියලා දෙයක් තියෙනවා. දෙන දේ පින් තියෙනවා. නිවන කියලා දෙයක් තියෙනවා. රහතුන් වහන්සේලා, රහතුන් වහන්සේලා ලෝකෙ වැඩ. එහෙනම් මේ කර්ම ඵල, කර්ම පත විශ්වාස කරගෙන දාන දෙන්න ඕනේ. එහෙම නැත්නම් ඔහේ දෙනවා පින්වත්. සමහරක් දාන දෙන පිළිවෙලක් තියෙනවානේ. සමහරක් දෙනවා, සමහර පූජා කරනවා පින්වත්. දාන පූජා කරනවා, දෙනවා, ඔහේ දෙනවා. පූජා කරනවා, දෙනවා, ඔහේ දෙනවා. හැබැයි ඔහේ දෙනේ වගේ පින් නැත්තටම නැතු වෙන්න පුළුවන් පින්වත්. දෙනවා සමහරක්. කරන්න දෙයක් නැතුවට සමහර විට දෙනවා. ඒක එච්චර හිතන්නේ නැහැ. ඔහේ දෙනවා.
හැබැයි බුද්ධ රත්නේ ධම්ම රත්නේ සංඝ රත්නේට පින්වත්නි දෙනවා නෙවෙයි පූජා කරනවා පූජා සාගත අදහසින් මම අර මුලදී දේශනා කළා වාගේ ගුණ සත්ගායනා කරගෙන ගුණ සිහි කර පූජා කරනවා පින්වත්නි මම අර මුලින් දේශනා කරා ඉස්සර පෙරන්නෝ හිසේ තබාගෙන දානේ ටික සාදු කියලා ගිහින් පූජා කරේ එහෙනම් ඒ පූජා සාගත අදහසින් පූජා කරනවා සමහරක් දෙනවා සමහරක් ඔහේ දෙනවා පින්වත් ඒ වගේ පින් අඩු වැඩි වෙනවා පින්වත් එහෙනම් කර්මපත විශ්වාස කරගෙන දානේ පූජා කරන්න ඊළඟට පින්වත්නි සුදුසු අවස්ථාවක දානේ දිය යුතුයි සුදුසු අවස්ථාවක ඒ කියන්නේ පින්වත්නි අවශ්‍ය දේවල් අවශ්‍ය දේවල් අහලා බලලා දිය යුතුයි මොනවද අඩුපාඩු මොනවද අවශ්‍ය අත්‍යවශ්‍ය මොනවද එහෙනම් නැති තැන් බල සුදුසු දේ අවශ්‍ය දේ දිය යුතුයි බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා ඔබ කැමැතිම දේ දෙන්න අනුමුත් කැමැති දේ දෙන්න වත් කැමැතිම දේ අනුන් කැමැති දේ දෙන්න සමහරක් හිතන්න පුළුවන් තමන් කැමැතිම දේ දෙනවා කියලා තමන් කැමැතිම දේ දෙනවා හැබැයි සමහර විට අනුන් අකමැති වෙන්න පුළුවන් එහෙනම් පින්වත්නි අපි උදාහරණයක් වශයෙන් ගත්තොත් තමන් සමහර විට පොළොස් බොහොම හොඳට කන්ට හිතනවා වෙන්න පුළුවන් ආසයි වෙන්න පුළුවන් සමාජයට තම ස්වාමියා පොළොස් වලට අකමැති වෙන්න පුළුවන් ඒක නිසා දෙන්නම කැමති දෙයක් සකසන්න දෙන්නම කැමති පරිප්පු කණ්ඩද එහෙනම් පරිප්පු දෙන්නට මතක් එහෙනම් තමන් පරිප්පු කැමති නම් අනුන් කැමති නම් අනුන්ටත් ඒක දෙන්න එහෙනම් තමත් කැමති අනුමුත් කැමති දේ දීම මහා බල සම්පන්නයි මහත්ඵලයි මානිසංසයි තමා කැමති උනත් අනුන් කැමති නම් අකමැති නම් ඒ දේ පින් අඩු වෙන්න නැති දේ හොය දෙන්න නැති තැන් බල දෙන්න තියෙන පුද්ගලයාට දුන්නාට ඒවා අගයක් නැති වෙන්න පුළුවන් එයා ප්‍රයෝජනයක් ගන්නවා වෙන්න පුළුවන් ඒකින් දා නැති තැන් සොයා දානේ දෙන්න සුදුසු කාලයට දෙන්න සුදුසු කාලයට සුදුසු වෙලාවට දෙන්න ඒ වගේම පින්වත්නි ධාර්මිකව උපයාසපයාගත් දියක් වෙන්න ධාර්මිකව පෙර දේශනා කළේ පංච දුස්චරිතවල නොහැසිරි සත්‍යයන් මරන්නේ නැතුව සොරකම් නොකර කාමීච්ඡාචාරේ නොහැසිරි ගුරු කියලා උත්තර වැටි කරලා හම්බ කරගත්ත නොවන දෙයක් මත්ද්‍රව්‍ය කුණල හම්බ කරගත්ත නොවන දෙයක් වසවිස වෙලඳාම් කරලා හම්බ කරගත්ත නොවන දෙයක් වැරදි වෙලඳාම් කරලා හොයාගත්ත නොවන දෙයක් මේ වගේ යම් කිසි දෙයක් ගත්තාම ඒ ගත්ත භාණ්ඩය සියලු අතින්ම පරිපූර්ණ භාණ්ඩයක් විය යුතුයි ධාර්මිකව සොයාගත්ත දෙයක් විතුයි ධාර්මිකව සොයාගත්ත දෙයකින් පූජා කරන්න ධාර්මිකව සොයාගත්ත දෙයකින්ම පූජා කිරීම මහත්ඵල මානසංස වෙනවා ඊළඟ කරුණ තමයි පින්වත්නි දෙන්නට පෙර සිත හොඳට සාදා ගන්න දෙන්නට පෙර සිත බොහොම පිරිසුදු කරගන්න අනේ මේ දානෙන් මට සිත් වේවා මට මහත් පිං ලැබේවා මේ කියපු කරුණු කාරණා සියල්ලක්ම සම්පූර්ණ කරගෙන දානෙ දෙන්න මහන්සි ගන්න ඊළඟට දෙන අවස්ථාවේ පින්වත්නි සතුටු වෙන්න ඕනේ සමහරක් පින්වත්නි දෙන්නට පෙරත් සිත පිරිසුදු භාවයක් නැතුව තමයි දෙන්නේ කරන්න දෙයක් නැතුවට
ඉල්ලනවා ඉල්ලන් එනවා වෙනුවට වීසි කරනවා වෙනුවට ගෙවල් වල තියාගන්න බැරිකමට එහෙම දෙන පුද්ගලයෝ ඉන්නවා පින්වත්. ඒවා දාන වෙන්නේ නැහැ පින්වත්නි. ඒවා වීසි කරනවට වෙනුව දෙන දෙයක් බවට පත් වෙනවා. එහෙනම් දෙන්නට පෙර සිත හදා ගන්න ඕනේ. අනේ මම මේ දෙන දාණයෙන් මට මහත්ඵල මානිසංස ලැබේවා. මම අනුන්ට අත්‍යවශ්‍ය දෙයක්මයි මම දෙන්න ඕනේ. මමත් කැමති දෙයක්මයි. අනේ වාසනාවන්ත වේවා, සිත් වේවා, නිවන්ට හේතු වේවා කියන අදහසින් දෙන්නට පෙර සිත හොඳට හදා ගන්න ඕනේ. සද්ධාව පෙරදරි කර ගන්න. සතෙකුට දුන්නත් මේ සතාගේ බඩගිනි නිවේවා, දුක්ගිනි නිවේවා, ලෙඩ දුක් දුරු වේවා, නිරෝගී සම්පන්නිය ලැබේවා, ආයුෂ ලැබේවා, දීර්ඝ කාලයක් ජීවත් වෙන්න ලැබේවා, බඩගිනි නිවේවා කියන අදහසින් අනුකම්පාව, දයාව, මෛත්‍රිය, කරුණාව මේවා පෙරදරි කරගෙන දාන ටික දිය යුතු වෙනවා පින්වත්. කාට දෙන දෙයක් හෝ වේවා එසේ දිය යුතු වෙනවා. එහෙනම් දෙන්නට පෙර සිත හදා ගන්න ඕනේ. දෙන වෙලාවෙත් සිත හදා ගන්න ඕනේ. සමහර විට දෙන වෙලාවේ සමහරක් හිත නරක කර ගන්නවා. අපේ පුදබිම් වලට එන උදවිය වුණත් සමහර විට දානේ රැගෙන ඇවිල්ලා හාමුදුරුවෝ සමහර විට ආශිර්වාද කෙරුවේ නැත්තම්, වැඩියෙන් වර්ණනා කෙරුවේ නැත්තම්, මොනවාරි අඩුපාඩුවක් ටක් සිද්ධුන හැටියේ සිත අලුදු කර ගන්නවා. සිත් වේදනා ඇති කර ගන්නවා. වෛර කෝධ දේශ ඇති කර ගන්නවා. එතකොට ඒ තමා අරගෙන ආපු දානේ පින අඩු වෙනවා පින්වත්. එහෙනම් දෙන අවස්ථාවේ හෝම සීල ගුණය තේජස ඇති කරගෙන හෝම සද්ධා සම්පන්න සිතින් ඊත සඳහන් දේශනා කරපු කරුණු සියල්ල තමාගේ සිතේ පෙරදරි කරගෙන එක් රැස් කරගෙන දාන ටික දෙන්න ඕනේ. කාට දුන්නා දෙන කෙනා. ඊළඟට දීලා ඉවර වෙලා පින්වත්නි, දුන්නම් පසුව සමහරක් දීලා ඉවර වෙලා පසුතැවිලි වෙනවා. අපරාධේ මම දුන්නේ. මොකටද මම මෙහෙම දානයක් දුන්නේ? මට මෙච්චර වියදම් වුණානේ කීකි සමහරක් ව්‍යාපාන ලෝකයට පේන්න සමහරක් දාන. කිසිම ශ්‍රද්ධාවක්, අනුකම්පාවක්, දයාවක්, මෛත්‍රියක්, කරුණාවක් නැහැ. ලෝකයට පේන්න සමහරක් දාන්නේ. තියනවා වෙනුවට ලෝකයට පෙන්වන්න මහ ලොකුකමක්. සමහර විට ඒ දීලා ඉවර වෙලත් සිතේ කිසිම ප්‍රීතිසාගතකමක් නැහැ. බඩු ටික මගේ ඉවරයි. මගේ මෙච්චරක් වේදන් වුණා. මට මේ විදිහට ගියා. මේ විදිහටපත් වුණා. කියලා සමහර විට දීලා ඉවර වෙලා සිත පළුදු කිලිටු කරගන්න පුළුවන්. ඒක නිසා බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා දෙන්න පෙරත් දෙන වෙලාවෙත් දුන්නට පසුවත් සිත සතුට කරගෙන ප්‍රීති ප්‍රමෝදයෙන් කටයුතු කරන්න කියලා. දීලා ඉවර වෙලා පින්වත්නි අපි මිය පරලෝ යනකම් ඒ දුන්නා වූ දානේ අනේ වාසනාව වේවා, මම මේ වගේ දානයක් දුන්නා සද්ධා සිතින් මට පුළුවන් හැටියට කියලා සිතේ දරාගෙන සතුටු වෙන්න පුළුවන් නම් ඒක පින්වත්නි ඒ මතක් කරන මතක් වෙන ගානට පින් වර්ධනය වෙනවා, කුසල් වර්ධනය වෙනවා. එහෙනම් නිතර නිතර සිහි කරන්ට පුළුවන් දානයක් ඔබ දෙන්න පින්වත්නි. මිසේ දානයක් පින්වත්නි පිළිවෙලට පිළියෙල කරගෙන සකසාගෙන ශ්‍රද්ධාවෙන් යුතුව මේ කරුණු කාරණා රාශියක් ඇතුව යම් කිසි කෙනෙක් දානයක් පූජා කරයි නම් පින්වත්නි ඒ දානය හත්ඵල අනිසංස දානයක් වෙනවා පින්වත්නි. එතකොට බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා පින්වත්නි දානපති, දාන දාස,
දාන සායකය. පින්වත්නි, දානපති කියලා කියන්නේ තමා ප්‍රයෝජනය, තමා උදාහරණයක් වශයෙන් තමා රුපියල් 50ක ආහාර වේලක් ගන්න. හැබැයි අනුන්ට දෙනකොට පින්වත්නි තමා 50ක ගත්තා නම් අනිත් අයට දෙන වෙලාවේ තමා ගත්තට වැඩිය විශාල ප්‍රමාණයකින් පූජා කරනවා, දෙනවා. 100ක වෙන්න පුළුවන්, 200ක වෙන්න පුළුවන්, 10ක හමාරක වෙන්න පුළුවන්. තමා ගත්ත ප්‍රමාණයට වැඩිය අනේ මා බොහොම හොඳට මේක දෙන්න ඕනේ කියන චේතනාවෙන් දාන දාස. පින්වත්නි, සමහරක් ඉන්නවා තමන් 50ක ගත්තා නම් එයාත් දෙන්නේ අනේ මමත් මෙහෙමනේ කන්නේ, මේ ප්‍රමාණය දුන්නම ඇති කියලා එයා එහෙම දෙනවා. දාන සායක පින්වත්නි, අනිත් පුද්ගලයා තමා ගන්නවා රුපියල් 50ක. හැබැයි එයා දෙන්නේ සමහර විට රුපියල් 10ක. ඊට තමා ගන්නවට වැඩි අඩු ප්‍රමාණයකින් මෙච්චර දෙන්නේ මොකටද? ටිකක් දුන්නම ඇතිනේ කියලා පින්වත්. ඒකට පින්වත්නි, සිඟන්නෙක් හේම සිඟා කාගෙන එනකොට ඔබලා පොඩ්ඩක් හිතලා බලන්න. ඔබලට ඇහිලා ඇති සමහරක් නම් ඔය හිඟන්නට දෙන්න එපා කියන අය ඉන්නවා. සමහරක් තමාගේ පර්ස් එකට සාක්කුවට අත යන්නේ බොහොම සමහරට දෙවිතකින් දෙන්න හොඳ නොදෙන්න හොඳ කියලා. කවුරුවත් බලන් ඉන්නවද කියලා වටපිටත් බලලා තමයි සමහරක් දෙන්නේ. බලන් හිටියේ නැත්තම් සමහරට මගහැරලා යනවා. බලන් හිටියොත් සමහරට කීයක් හරි ඇදලා පැත්තකට කරලා තියෙන පුංචි මේකෙන් තමයි දෙන්නේ. සමහරක් නම් පින්වත්නි, අනේ මේ මිනිස්සයාට වාසනාව වේවා, මේ මිනිස්සයාට හොඳ කෑම එකක් කන්න ලැබේවා කියන අදහසින් ඒ පුද්ගලයාට වැඩි මුදලක් දෙන පින්වතුන් ඉන්නවා. සමහරක් අය දෙන්න යන එකත් නවත්තන පුද්ගලයෝ ඉන්නවා. අපට දෙන්න හිතෙන්න ඕනේ පින්වත්, සිතට පහළ වෙන්න ඕනේ දෙන්න. එහෙනම් දානේ පුරුදු කරලා තියෙන්න ඕනේ. සිත පුරුදු කරලා තියෙන්න ඕනේ. ගත සිත පුරුදු කළ යුතුයි පින්වත්. ගත සිත පුරුදු කළ යුතුයි දානේ දෙන්න. එහෙනම් ගත සිත පුරුදු කළ යුතුයි කියන්නේ, ගත කියන්නේ මේ කුණු වෙන කය පුරුදු කරලා සිටිය යුතුයි දානෙට. එහෙනම් සිතත් පුරුදු කළ යුතුයි. හැබැයි සිත පුරුදු කරලා තියෙනවා, සමහර විට ගත පුරුදු කරලා නැහැ, කුණු කය පුරුදු කරලා නැහැ. සමහරක්ගේ කුණු කය පුරුදු කරලා ඇති, සමහරක් සිත පුරුදු කරලා නැහැ දානෙට. මොකද්ද පින්වත්නි මේකේ තේරුම? අපි හිතමු උදාහරණයක් වශයෙන් ඔන්න හිඟන්නෙක් එනවා ඉදිරිය. හිඟන්නා දකිනවා. හිතනවා මේ හිඟන්නෙක් ඉල්ලාගෙන නෙන්නේ. හැබැයි හිතනවා, සිතට හිතනවා දෙන්න ඕනෑ කීයක් හරි කියලා. හැබැයි තව මොහොතක් යනකොට හිතනවා දෙන්න බෑ, ඕනේ නෑ කියලා. ඇයි හිතට හිතුණා, අත පුරුදු කරලා නෑ, කය පුරුදු කරලා නෑ. පර්ස් එකට යන්න, සාක්කුවට යන්න අත ඉක්මන් උනේ නෑ, සිත ඉක්මන් වුණා. කය ඉක්මන් උනේ නෑ, අත ඉක්මන් උනේ නෑ. අත පුරුදු කරලා නෑ සිතත් එක්ක කටයුතු කරන්න. සමහරක්ගේ අත පුරුදු කරලා තියෙනවා. ගන්ට සාක්කුවට හෝ පර්ස් එකට හෝ අත යනවා. හැබැයි සිතින් කියනවා දෙන්න එපා, දෙන්න එපා. ඔය මිනිස්සයා හරි පෝසතෙක්. ඔය මිනිස්සයා මට අහවල් කාලේ බැන්නනේ. ඔය මිනිස්සයා ගොඩක් දේවල් සිතින් තමන්ගේ පෙරදරිව කතා කරනවා. ඒක නිසා සිතෙන් අකුලා දානවා. අත් දෙක අකුලල පර්ස් එක නැවත සාක්කුවට දා ගන්නවා වෙන්න පුළුවන්. ඒ සිත පුරුදු කරලා නැහැ. ගත විතරක් පුරුදු කරපු පුද්ගලයා. තව කෙනෙක් ඉන්නවා පින්වත්නි, සිත ගත දෙකම පුරුදු කරපු පුද්ගලෙක් දානෙට.
ඒකට කියනවා හදවතින්ම දෙනවා කියලා සමාජයේ වහල්. ගතසිත දෙකම පුරුදු කරලා තියෙනවා සමහර. හිඟන්නේ ඈතින් එනවා දකින්නවා. දකින්නකොටම හිතෙනවා අනේ හිඟන්නෙක් එනවා. කීයක් හරි දෙන්න ඕනේ කියලා. ඒ සිතන මොහොතින්ම පින්වත්නි ගතත් පුරුදු කරලා තිනවා සාක්කුවට පර්ස් එකට අත යන වටක් ගාලා. ඊ ගමම්ම පොඩි එකක් නෙවෙයි අනුකම්පාව දයාව මෛත්‍රිය කරුණාව මුදිතාව කියන මේවා සිතේ පෙරදරි වෙලා ඒ පුද්ගලයා අර හිඟන්නට යාචකයාට බඩ පුරා කෑම එකක් කන්න පුළුවන් විදිහට මුදලක් දෙනවා පරිත්‍යාග කරනවා පූජා කරනවා. අනුග්‍රහ බුද්ධියෙන් පින්වත්නි බුද්ධ ධම්ම සංඝ ත්‍රිවිධ යම්කිසි දෙයක් දෙනවා නෙවෙයි පින්වත්නි පූජා කරනවා. පූජා සහගත අදහසින් අනිත් සියලු දෙනාට අනුකම්පා සහගත අනුග්‍රහ බුද්ධියෙන් දෙනවා පින්වත්නි. අනුග්‍රහ බුද්ධියෙන් මේ සියලු දෙක අනුකම්පාව දයාව මෛත්‍රිය කරුණාව කියන මේවා මුදිතාව කියන මේවා පෙරදරි කරගෙන යම්කිසි කෙනෙක් දානයක් දෙයි නම් මේ දේශනා කරපු කරුණු කාරණාත් එක්ක එක මහත්ඵල මානිසංස දානයක් වෙනවා පින්වත්. ඒ වගේම බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා පින්වත්නි දාන වර්ග 21ක් ගැන. ලබා ගන්න පුද්ගලයෝ අනුව ලබා ගන්නා පුද්ගලයා අනුව දාන 21ක් දේශනා කරනවා. එයින් සාංගික 7ක්ද පුද්ගලික දාන 14ක්ද දාන 21ක් ගැන බුදු පියාණන් වහන්සේ දේශනා. එයින් පළවෙනිම දාණය බුද්ධ ප්‍රමුඛස්ස සකලස්ස බික්ඛු සංඝස්ස දේම. සම්මා සම්බුදු පියාණන් වහන්සේට අග්‍ර කොටස පූජා කරන එක අග්‍ර ස්ථානයේ බුදු පියාණන් වහන්සේ තබාගෙන එක පැත්තකින් මහා සංඝ රත්නයේද බික්ඛු සංඝයාද අනිත් පැත්තෙන් භික්ෂුණී සංඝයාද වඩම්මාගෙන දෙන්නා වූ දානේ පළවෙනිම සාංගික දානය. සාංගික දාන ඒ වගේ 7ක් තියෙනවා පින්වත්. ඊළඟට පින්වත්නි පුද්ගලික දාන තියෙනවා 14ක්. පුද්ගලික දාන වලින් පළවෙනි දානය සම්මා සම්බුදු පියාණන් වහන්සේට දෙන්නා වූ දානය. අවසාන දානේ පින්වත්නි 21 වෙනි දානය ත්‍රිසංගත සත්‍යයට දෙන්නා වූ දානය. මේ දාන 21න් මහත්ඵල මානිසංස පින් වැඩිම දානේ පින්වත්නි බුද්ධ ප්‍රමුඛස්ස සකලස්ස බික්ඛු සංඝස්ස දේම කියලා දෙන්නා වූ දානය. අද බුදු පියාණන් වහන්සේ පිරිනිවන් පාල අවුරුදු 2660 ගානක් වෙනවා. නමුත් බුදු පියාණන් වහන්සේ පිරිනිවන් පෑවට බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා මගේ විනය ධර්මයේ තියෙනකම් මන් ලෝකේ ජීවමානයි කියලා. එසේ තථාගත සම්මා සම්බුදු පියාණන් වහන්සේට යම් කිසි කෙනෙක් අබෑටයක තරම් දෙයක් සත්‍යාසිතින් මම ඉහලින් දේශනා කරපු කරුණ අනුව යමක් පූජා කරයිද ඒ ජීවමාන සම්මා සම්බුදු පියාණන් වහන්සේට පූජා කරපු දානයක්ම වෙන බව අමාමේනී බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා. එහෙනම් අද ධාතු කරඬුව වැඩමවාගෙන ප්‍රතිමා වහන්සේ බුදු පියාණන් වහන්සේගේ ප්‍රතිමා වහන්සේ ඉදිරිපිට බුදු පියාණන් වහන්සේට අග්‍ර කොට පූජා කරගෙන මහා සංඝයාට ඉතුරු ටික පූජා කරපුවම පළවෙනි සාංගික දානේ පූජා කළා වෙනවා පින්වත්. හැබැයි හොඳට මතක තියාගන්න බුද්ධ පූජාව ප්‍රමුඛම තියලා එක සංඝයා වහන්සේ කෙනෙක් හිටියත් පින්වත්නි දානේ මහා සාංගික දානයක් වෙනවා. දැන් යම්කිසි ගිහියෙක් ගිහි ගඳ අත්තරල කෙස් බාල සිවුරු පොරවල බුද්ධ ආඥාවෙන් මහාන කරල ඒ සාමණේර ස්වාමින් වහන්සේට බුදු පියාණන් වහන්සේට අග්‍ර කොටස දීලා පූජා කරලා ඒ සාමණේරට දාන ටික පූජා කරා නම් සංඝයාට පූජා වේවා කියලා. ඒක පළවෙනිම සාංගික දානෙ වෙන බව
මතක තියාගන්න. සාංගික දානයක් කිව්වම උපසම්පදා 7-9ක්වත් හාමුදුරු 7-9ක්වත් අවශ්‍ය වෙන්නේ නැහැ පින්වත්නි සාංගික කරන්න. දානේ සාංගික කිරීම සතුවන්නේ දායකයටයි. දායකයටයි අයිති සාංගික කිරීම. දායකයටයි දානේ අයිති. හාමුදුරන්ට දුන්නාට පස්සේ දානේ හාමුදුරන්ට අයිති වන්නේ. එහෙනම් බික්කු සංගස්ස දේම කියලා පූජා කරන්න ඕනේ දායකයා. දායකයා දන්නේ නැති නිසා තමයි හාමුදුරුවෝ ඒ වාක්‍ය කියවන්නේ. අතීත වර්තමාන අනාගත. අතීතේ වැඩ සිටියා වූ දැන් S2කට පේන්නා වූ ලෝකේ කොහේ හරි ඉන්න හාමුදුරුවෝ. ඇමරිකාවට ගියාම ඇමරිකාවේ පේනවා. ඉන්දියාවට ගියාම ඉන්දියාවේ පේනවා. ලෝකේ කොහේ හරි දැනට වැඩ සිටින්න වර්තමානයේ. අනාගතේ කවදා හරි කාසාව කණ්ඩක කියලා කහපාට නූලක් විතරයි දාගෙන ඉන්නේ. හැබැයි එයත් බුදු පියාණන් වහන්සේ වෙනුවෙන්මයි මහාන වෙලා ඉන්නේ. ඒ කාලේ ඉන්න සංඝයා වහන්සේ කෙනෙක් ඒ වෙනකන් දෙන්නා වූ සියල්ලම සංඝ වෙනවා. අතීත වර්තමාන අනාගත. එහෙනම් මේ සියලු දෙනාට දෙන්නා වූ දානයයි සාංගික කියලා කියන්නේ පින්වත්නි. එක්කෙනෙකුට දෙන දානයක් නන් නෙවෙයි. එහෙනම් එක්කෙනෙක් අනුසාරයෙන් තියාගෙන ඒ දානේ පූජා කරපුවම සාංගික වෙනවා. සංඝ වෙනුවට එක සංඝයා වහන්සේ කෙනෙකුට පූජා කරත් දානේ සාංගික වෙනවා. සාංගික කළ යුත්තේ තමන්මයි. 100 නමක් කෝටියක් නමක් ගෙනත් තියාගෙන මේ 100 නමකට දෙන්නේ කියලා හිතුවොත් එහෙම ඒක සාංගික වෙන්නේ නැහැ පුද්ගලික දාන වෙනවා පින්වත්නි. මේ සක්‍රවලේ ඉන්න සියලු සංඝයා වහන්සේලා ගෙන්වාගෙන මේ සංඝයා වහන්සේලාට දෙන්නේ කියලා හිතුවොත් ඒක පුද්ගලික දානයක් වෙනවා සාංගික වෙන්නේ නැහැ. දාන 14න් එකට වැටෙනවා. එහෙනම් සාංගික කියලා කිව්වම් පින්වත්නි අතීත කොණ්ඩඤ්ඤ වද්‍ය වානා මස්සජී සරුවත් මොගලම් පරම්පරාවෙන් පැවතෙනා වූ බුද්ධ ප්‍රමුඛස්ස සකලස්ස අපවත් වූ පිරිනිවන් පාපු සියලු භික්ෂුන් වහන්සේලා වේවා. දැනට වැඩ ඉන්න භික්ෂුන් වහන්සේලා වේවා. අනාගතයේ මේ සක්වලේ ශාසනය විනාශ වෙනකම් පාලවන්නා වූ බුද්ධ ආඥාවෙන් මහානවන්නා වූ සියලු සංඝයා වහන්සේලාටයි දානේ පූජා කරන්නේ. ඒක තමයි සාංගික කියන්නේ. එහෙම නැත්නම් අනිත් සියලු දාන පුද්ගලික දාන වෙන බව බුදු පියාණන් වහන්සේ දේශනා කළා. පුද්ගලික දානේ නෙවෙයි සාංගික දානේ බලවේගය අනිත් සියලු දානව පරදවා මහා බලවගතු වෙනවා. හැබැයි මේ සියලු දානයක්ම මහත්ඵල මානිසංස වෙන්න පිං ලැබෙන්න අර දේශනා කරපු කරුණු ටික එකතු වෙන්න ඕනේ. සද්ධාවේ ඉඳලා දේශනා කරපු කරුණු සියල්ලම එකතු වුණොත් තමයි ඔබේ දානේ මහත්ඵල මානිසංස වන්නේ. එක එක කරුණ අඩුවෙන්න ගිහිල්ලා සමහරට දානේ පින නැත්තටම නැතු වෙන්න පුළුවන්. හරියට උදාහරණයක් ගත්තොත් විභාගයකට ලියන කෙනෙක් විෂයන් 10ක් තියෙනවා නම් හොඳට පාඩම් කරනවා. හොඳට මතක තියාගන්න. සිහිය තියාගන්න. හැබැයි විභාගෙට ඉදිරිපත් වෙන්නේ නැහැ. එයා විභාගෙ පිළ. තව කෙනෙක් ඉන්නවා සමාජයට හොඳට පාඩම් කරනවා. හොඳට දන්නවා. හොඳට කටපාඩම්. එයා එක විෂයකට යනවා. අනිත් විෂයන් වලට යන්නේ නැහැ. එයත් ඉවරයි. එහෙනම් තව කෙනෙක් ඉන්නවා විෂයන් 2කට යනවා. තව කෙනෙක් ඉන්නවා විෂයන් 3කට යනවා. තව කෙනෙක් ඉන්නවා විෂයන් 4කට යනවා. තව කෙනෙක් ඉන්නවා විෂයන් 10කටම යනවා. හැබැයි හරියට උත්තර ලියන්නේ නැහැ. එයාත් විභාගෙ ලිව්වට එයාගෙමුත් වැඩක් වෙන්නේ නැහැ. එහෙනම් මේ උදාහරණයෙන් තේරුම් ගන්න දානේ දීමත් එහෙමයි. මේ කරුණු එකෙන් අඩු වෙලා යනකොට අර විෂයන් 10ටම හරියට උත්තර දුන්නේ නැති පුද්ගලයා වාගේ දානේ දුන්නා තමයි. හැබැයි පිං ලැබෙන්නේ නැහැ. අර ගඟට කපපු ඉනි වගේ. ඉනි කැපුවා මිනිස්සෙක් උදේ ඉඳලා ගිහිල්ලා කැලෑවේ. හැබැයි කපපු ඉනි ටික ලී ටික ඔක්කොම දැම්මේ ගඟටයි. ගඟට දාපු ඉනි ටික ඔක්කොම ගිහිල්ලා බලනකොට මහ මුහුදට ගලාන ගිහිල්ලා. වැඩක් උනේ නැහැ. මිනිස්සයා ලී කැපුවා. දුක් විඳා. දවස් අවසానයි. නමුත් ලී ලැබුණේ නැහැ. ඒ වගේ දානේ දුන්නා දුක් විඳා. ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ. දෙන ක්‍රමේ වැරදි, දුන්න ක්‍රමේ වැරදි. ඒක නිසා හරි විදියට දාන ටික දෙන්න. හරි විදියට කටයුතු කරන්න. එහෙනම් පින්වත්නි මේ දානේ ආනිසංසත් බුදු පියාණන් වහන්සේ දේශනා කළා. දාන 21ක් ගැන මම දේශනා කළා. ඉන් අන්තිම තැන 21 වෙනි දානේ ආනිසංස මම කියනවා.
21 වෙනි දානේ ආනිසංස තිරිසංගත සත්‍යකට දෙන්නා වූ දානේ. තිරිසංගත සත්තු කියලා ගත්තම තිරිසං අපාය, තිරිසං අපාය, අපාය පළවෙනි අපාය. බල්ලෝ, හරක්, කුරෝ, කූඹියෝ, මැසි මඳුරු, පේනා නොපේනා ඔය සියලු සත්තු. ඒ තිරිසං අපාය පළවෙනි අපාය. එක සතෙකුට දෙන්නා වූ දානේ වේලක වටිනාකම. පින්වත්නි, ආත්ම භව 100ක් ආනිසංස දෙන්න බලවේගය තියෙනවා කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළා. අවුරුදු 100ක් නෙවෙයි, ආත්ම භව 100ක්. මැරෙනවා උපදිනවා, මැරෙනවා උපදිනවා, මැරෙනවා උපදිනවා. ඒ වගේ මෙරි මෙරි උපදී සැපදෙන්ට ආත්ම භව 100ක් සැපදෙන්ට බලයක් තියනවලු තිරිසංගත එක සතෙකුට දෙන්නා වූ දානේ වේලක බලවේගය. එහෙනම් කුරෙක් කූඹියෙක් කොච්චරනම් කයිද? එක බත් ඇටයක් දුන්නොත් කී දෙනෙක් කයිද? එහෙනම් එක බත් ඇටයක් කූඹි 10 දෙනෙක් කෑවොත් 100න් වැඩි කරලා බලන්න ඔබට කොයිතරම් ආනිසංස ලැබෙනවද කියලා. එහෙනම් එක බත් පිටක් කැලේට දැම්මොත් සියලු සත්තු ආහාර කරගනිත්වා කියලා කොයිතරම් වාසනාවක්. එහෙනම් ලෑල්ලක් දාලා කන්ට ඉස්සෙල්ලා කැම පිටක් දෙන්න බල්ලන්ට, තිරිසංගත සත්තුන්ට, කුරෙක් කූඹියෙකුට, ලේනෙකුට හරි දරුවෝ පුරුදු කරන්න දානේ ටිකක් දෙන්න. පුංචි කාලේ ඉඳන් දරුවෙක් පුරුදු කරන්න. ඒ දරුවා නලවන්න ඕනේ නැහැ. ඒ දරුවට ලෑල්ලක් දෙන්න, ලෑල්ලක් හදලා දෙන්න, කැම පිටක් දෙන්න පුතේ සත්තුන්ට කණ්ඩ කියලා. ඒ දරුවා පුදුම සතුටින් කැම ටිකක් දීලා සත්තුන්ගේ ක්‍රියාමාර්ගය බලන් ඉන්නවා. ඒ දරුවගේ සිත, මනස බොහොම චංචල මෛත්‍රී සාගත සිතක් වෙනවා. ඒ දරුවා අවුරුදු 20ක් 10ක් 15ක් 20ක් වෙනකොට මහා පිංකෙතක් රැස් කරගෙන දානේ දීලා. හැබැයි අඩුුනේ නැහැ. ඒ දරුවගේ මෛත්‍රියත් වැඩි වුණා. එහෙනම් යම්කිසි දෙයක් දීලා කන්න පුරුදු වෙන්න. එහෙනම් තිරිසංගත සතෙකුට දෙන්නා වූ දානේ වේලක බලවේගයේ ආත්ම භව 100ක්. ඔය 21 වෙනි දානේ ආනිසංස. එහෙනම් පින්වත්නි, කාටද පුළුවන්නේ ආත්ම භව 100ක් බලවේගය දෙන්න? කාටද පුළුවන්නේ? ඔබගේ අම්මට පුළුවන්ද? ඔබගේ පියාට පුළුවන්ද? ඔබගේ ස්වාමියාට පුළුවන්ද? ඔබගේ භාර්යාවට පුළුවන්ද? ඔබගේ දරුවෙකුට පුළුවන්ද? රටේ ජනාධිපතිට පුළුවන්ද? ආමුදුරොන්ට පුළුවන්ද ඔබට ආත්ම භව 100ක් සැප දෙන්න? නෑ, ඔබ දෙන බත් වේලේ වටිනාකම, දානේ වටිනාකම ආත්ම භව 100ක් ඔබට සැප දෙනවා. අතහිත පුරුදු කරන්ට දානෙට කියලා පෙරන්නෝ කිව්වා. අපේ අම්මලා ඒ දවස්වල අපේ මුතුන් මිත්තෝ කියනවා, පුතේ මොනවා හරි ඔය බල්ලා පූසා බලන් ඉන්නවා, බල්ලා බලන් ඉන්නවා, කණ්ඩ දීපල්ලා කියලා. අතහිත පුරුදු කරන්ට දානෙට කියලා පෙරන්නෝ කිව්වා. ඒක නිසා පෙරන්නෝ දිව්‍ය ලෝකවල ගියා පින් කරලා. අද මිනිස්සු හම්බ කරගන්න දේවලින්වත් අල්ලපු ගෙදරටවත් ටිකක් දෙන්නේ නැති අය ඉන්නවා. බල්ලෙකුටවත් ටිකක් දෙන්නේ නැති අය ඉන්නවා. ඊළඟ දානේ 20 වෙනි දානේ 21 ඉඳලා 15ටයි මම මේ දැන් ආනිසංස කියන්නේ. 20 වෙනි දානේ යාචකයන්ට ඉල්ලන් එන හිඟන්නන්ට දෙන්නා වූ දාන. කවුරු ඉල්ලන් ආවත් ඒ යාචකේ හොඳට මතක තියාගන්න. ඔබ ඉල්ලනවා නම් ඔබත් යාචකෙක් බව මතක තියාගන්න. එහෙනම් ඉල්ලන් එන කවුරු හරි කෙනෙකුට දෙන්නා වූ දාන වේලක බලවේගයේ ආත්ම භව 10ක් ආනිසංස ලැබෙනවා. තිරිසංගත සතෙකුට දුන්නම 100යි, යාචකෙකුට දුන්නම ආත්ම භව 10ක් ආනිසංස ලැබෙනවා. එහෙනම් යාචකෙක් කෙනෙකුට, ගෙදරට බල්ලෙක් කෙනෙකුට ඔබ එලවා ගන්නවද? ඔබ නැවතත් හිතා බලන්න, 10 වාරයක් හිතා බලන්න. ගෙදරට හිමිදිරි පාන්දර යාචකෙක් කෙනවා නම්, ගෙදරට හිමිදිරි පාන්දර බල්ලෙක් කෙනවා නම්, අනේ බල්ලට වඳින්න කියනවා නෙවෙයි, බල්ලට වඳින්න හරිනම් වැඳලා ඉවර වෙලා අනේ උඹ හින්දා මට ආත්ම භව 100ක් ආනිසංස ලැබෙනවා කියලා සතුටු වෙලා කෑම එකක් දෙන්න බල්ලට. මේ පාන්දර ගෙදරට එන බල්ලා එලවා ගන්න එපා. ගල් ටිකක් ගහලා ලීයකින් ගහලා වතුර ටිකක් ගහලා උණු වතුර ටිකක් ගහලා ඔබට ආත්ම භව 100ක් ආනිසංස දෙන්නා වූ යාචකයෙක් ඇවිල්ලා ආත්ම භව 10ක් ආනිසංස දෙන්නා වූ යාචකය එලවා ගන්න එපා. සතුටු සිතැත්තෝ දානේ ටිකක් දීලා ප්‍රාර්ථනා කරගන්නට, අනේ මට පින්කෙතක් උදේ පාන්දරම ලැබුණේ, අනේ පින්කෙතක් මේ දිවා කාලේ ලැබුණේ, අනේ පින්කෙතක් මේ සවස මට ලැබුණේ, අනේ මේ ආත්ම භව 10ක් මට කවුරු දෙයිද? ආත්ම භව 100ක් කවුරු නම් දෙයිද මට? සැප විහරණේ මට පෙර නොදුන්න නිසා තමයි, මම පෙර නොදුන්න නිසා තමයි
අද මට මේ தත්ත්වය උදාපත් වෙලා තියෙන්නේ නැති බැරි වෙලා තියෙන්නේ. පැල්පතක ඉන්න සිද්ධ වුණේ කණ්ඩ දෙයක් නැති වුණේ පෙර දුන්නේ නැති නිසා. එහෙනම් මේ ආත්මයවත් මන් දෙනවා කියලා හිතාගන්න. ඊළඟට පින්වත්නි සීලවන්තෝ ගුණවන්තෝ සිල්වත් උපාසක උපාසිකාවකට දෙන්නා වූ දානය දානේ වේලක එක්කෙනෙකුට දෙන්නා වූ දානේ වේලක වටිනාකම ආත්ම බව ලක්ෂයක් ආනිසංස පින්වත්නි ආනිසංස ලක්ෂයක් ආත්ම බව ලක්ෂයක් ආනිසංස ලැබෙනවා. එහෙනම් ඔබේ අම්මා ඔබගේ පියා ඔබගේ දරුවා කවුරු හරි ඔය වේවා ඔබගේ තරහකාරයා වේවා පන්සලේ පොයේ දවසට සිල් සමාදන් වෙන්න ගිහිල්ලා ඉන්නවා නම් කොළ ටිකක් හරි පැන් ටිකක් හරි කැඳ ටිකක් හරි දීලා පින් කරගන්න අපමාදේන සම්පාදේත සම්පාදනය කරගන්න ආත්බව ලක්ෂයක් කවුද දෙන්නේ පින්වත්නි කෝටි ලක්ෂයක් ආනිසංස ලැබෙනවා අන්‍ය ආගමක සීලවන්තයෙකුට ගුණවන්තයෙකුට දෙන්නා වූ දානේ ආනිසංස පින්වත්නි එසේනම් එක දවසකට එක දානෙක් කටක් දීලා දාන වේලක් දීලා මෙහෙමන ආනිසංස ලැබෙනවා නම් මොන වාසනාවක්ද පින්වත්නි. හැබැයි මේ ආනිසංස ලැබෙන්නේ අර කරුණු කාරණා රාශිය එකතු කරගෙන දී යුතු වෙනවා. මම මුලින් දේශනා කරා කරුණු කාරණා රාශියක් ඒ කරුණු කාරණා රාශියම තිබිය යුතු වෙනවා. අනුකම්පාව දායාව මෛත්‍රිය කියන මේවත් පිරදරි කරගෙන. එසේ නැත්නම් ඔබ දෙන්නා වූ දානේ ආනිසංස මේ ආත්බව 100 සමහර විට අඩු වෙලා ඇවිල්ලා ඔබ සමහර විට මිනිසුන්ට පේන්න දෙනවා වෙන්න පුළුවන්. නෑ කාටවත් පේන්න නෙවෙයි. සසර භව කතරින් එතර වෙන්න. මට පෙර දුන්නේ නැති නිසා තමයි මෙසේ වෙලා තියෙන්නේ. එසේනම් මම මෙසේ දිය යුතුයි කියලා දෙන්න. සමහර පින්වත්නි අද කාලේ මහා දානපතියෝ ඉන්නවා ධන කුවේරෝ ඉන්නවා. හැබැයි දෙන්නේ නෑ. පෙර දුන්න නිසා ඒ කට්ටිය ධන කුවේරෝ වුණා. හැබැයි මේ ආත්මේ දුන්නේ නැත්නම් ඊළඟ ආත්භවයේ හිඟා කන්න සිද්ධ වෙනවා. සමහරක් හිඟන්නෙකුට දෙන්න ගියක් කාට දෙන්න ගියත් දෙන්න ඉඩ දෙන්නේ නැහැ. හැබැයි ඒ කට්ටියට අගු පිලක්වත් නැති වෙන්න පුළුවන්. බත් සරඩුවක්වත් ඊළඟ ආත්භවේ නැති වෙන්න පුළුවන්. සමහර විට නිවන් දකිනා ජාති දක්නාතුරු ඉන්න තැනක්වත් නැති වෙන්න පුළුවන්. බඩගින්නේ දුක් විඳින්න වෙන්න පුළුවන් පින්වත්නි. එහෙනම් හරි හම්බු කරගත්ත දෙයකින් අබෑටයක් තරම් දෙයක්වත් සරඬුවක් තරම් දෙයක්වත් දීලා කන්ට පුරුදු වෙන්න පින්වත්නි ශ්‍රද්ධා සම්පන්න සිතින්. ඒක නිසා අපේ තථාගත අමාමෑණී සම්මා සම්බුදු පියාණන් වහන්සේ පළවෙනියෙන්ම දානයේ වචනේ දේශනා කරේ ඒකයි. ඔබලා නිවන් දකිනා ජාති දක්නාතුරු හිඟා කන්ට සිද්ධ කරගන්න එපා. නිවන් දකිනා ජාති දක්නාතුරු සැප විහරෙන්ට දානේ ටිකක් දෙන්න. නිවන් දකින්ට අපට ශක්තිය තියෙන්න ඕනේ. නිවන් දකින්න නම් ශක්තිය තියෙන්න ඕනේ. නිවන් ලබන්න නම් සසරෙන් එතර වෙන්න නම් මනුස්ස ලෝකයක උපදින්න ඕනේ. නිවන් ලබන්න නම් මනුස්ස ලෝකයක උපදින්න ඕනේ. එහෙනම් පින්වත්නි අපේ දානේ බලවේගයේ මනුස්ස ලෝකයේ උපදින්නත් සසර වසනා නිවන් දකිනා ජාති දක්නාතුරු භවභෝග සම්පත් ලැබෙන්නත් මේ දෙන්නා වූ දානේ හේතු වෙනවා. එහෙනම් කාරුණික සියලු සත්‍යයන්ගේ කෙරෙහි අනුකම්පාවෙන් අපගේ තථාගත සම්මා සම්බුදු පියාණන් වහන්සේ මෙසේ දාන පාරමිතාව දේශනා කළේ. ඔබ අප සියලු දෙනාට මහා සපතල අනුකම්පාවෙන් ඔබ දානේ නොදෙන්න එපා. ඔබ දානේ දෙන්න හරි හම්බු කරගත්ත දෙයකින් අබැටේක තරම් දෙයක් හෝ දීලා කන්ට. එසේ වුණොත් ඔබට සිත සැපසෙනවා. ඒ වගේම දානයට එකතු කරා සීලය සම්පදාය සීලෙන් දෙන්න සීලෙන් දානේ පූජා කරන්න. ශීලයෙන් දානේ දුන්නොත් පින්වත්නි ඔබට ආයම මනුස්ස ලෝකයක් දිව්‍ය ලෝකයක් ලැබෙනවා. හැබැයි දානේ ඔබට සීලයක් නැතුව සත්තු මරනවා, සොරකම් කරනවා, දුරාචාරය දෙනවා, බොරු කියනවා, කේලම් කියනවා, මත්ද්‍රව්‍ය බොනවා, අනුන්ට දෙනවා. ඒවා කරගෙන කටයුතු කරොත් ඔබට මනුස්ස ලෝකයක් දිව්‍ය ලෝකයක් නම් ලැබෙන්නේ මිය පරලෝ ගිහිල්ලා අපායේ උපදින්න සිද්ධ වෙනවා. බල්ලෙක් කරකෙක් කුකුලෙක් ප්‍රේතෙක් කියලා අවීචී මා නරකයට යන්න සිද්ධ වෙනවා. හැබැයි ඔබ දානේ දුන්න නිසා බල්ලෙක් වුණත් කන්ට ලැබෙනවා. අද ඔබලා දැකලා ඇති සමහර ගෙවල් වල බල්ලොන්ට ඔබලට තියෙන සැපට වැඩි සැපයි. ඒසි කාමරවල නාන වාසෙන් පවුඩර් ගානවා, දත් මදිනවා, හොඳ ඇඳම් මෙට්ටවල නිදි කරන්නේ. ඇයි පින්වත්නි? මනුස්ස ලෝකේ තමයි ඔය හැම සතෙක්ම ජීවත් වුනේ.
සියලු සතෙක් මනුස්ස ලෝකයේ හිටියේ. මනුස්සයෝ වෙලා ඉපදුනේ. අපේ මිතුන් මුත්තෝ අම්මා පියා වෙන්න පුළුවන්. භාර්යාව ස්වාමියා වෙන්න පුළුවන්. දූ දරුවා වෙන්න පුළුවන්. ඥාතියා වෙන්න පුළුවන්. අයියා නංගි වෙන්න පුළුවන්. ඔය ඔක්කොම අපේ ඥාති වුණාය. මනුස්ස ලෝකේ ජීවත් වුණාය. පින්වත්නි, ඇයි ඒ තිරිසන් ලෝක සත්ත්ව ලෝක වලට ගියේ? පන්සිල් රැක්කේ නැති නිසා. හැබැයි මනුස්ස ලෝකයේ ඉද්දි දානේ දුන්නා. දානේ දුන්න නිසා තිරිසන් ලෝකේ ඉපදුන කන්ට ලැබෙනවා හොඳට. ඔබලට වැඩිය කන්ට ලැබෙනවා ඇති සමහරට දැකලා ඇති. ඒ මනුස්ස ලෝකේ ඉඳද්දී හොඳට දානේ දුන්නා. දුන්න නිසා හොඳට කන්ට ලැබෙනවා. හැබැයි තිරිසන් වුණා, බල්ලෝ වුණා, තිරිසන් වුණා, පූසෝ වුණා, කොටියෝ වලස් වුණා. ඉරේට ගියා. ඇයි? සිල් රැක්කේ නැහැ. සිල් රැක්කේ නැහැ. සීලය අමතක වුණා. අන්න එහෙනම් බුදු පියාණන් වහන්සේ දානෙට එකතු කරා සීල සම්පන්නෝ ගුණ සම්පන්නෝ සීලෙන් දානෙ දෙන්න. සීලෙන් ඉඳගෙන දානෙ දෙන්න. අද හොයන්නේ අනුන්ගේ සීලේනේ. නෑ, අනුන්ගේ සීලේ නෙවෙයි හොයන්න. තමන් සීලෙන් ඉඳන කටයුතු කරන්න. තමන් සීලවන්තෙක් ගුණවන්තෙක් වෙන්න. සිල්වන්ත ගුණවන්තව ඉඳගෙන ශ්‍රද්ධාවෙන් ධාර්මිකව කරුණු කාරණා ඇතුව දානෙ දෙන්න. එසේනම් ඔබ මිය පරලෝක ගියොත් මිය පරලෝක ගිහිල්ලා ඔබ දිව්‍ය ලෝකයක මනුස්ස ලෝකයක උපදිනවා. ඒකාන්තයි. ඒ උපදින සෑම තැන්වල භවභෝග සම්පත් ලැබෙනවා. භවභෝග සම්පත් වලින් අඩු වෙන්නේ නැහැ පින්වත්නි. එහෙනම් මුලින් මම දේශනා කළ ධර්ම කරුණ දානං දදන්තු සද්ධාය සීලං රක්ඛන්තු සබ්බදා භාවනා බීරතාන්තු ගච්ඡන්තු දේවතාගතා. දානං දදන්තු සද්ධාය. සද්ධාවෙන් දානෙ දෙන්න. සද්ධාවෙන් දාන දෙන්න, කරුණාවෙන් සද්ධාවෙන්. බුද්ධ ධම්ම සංඝ ත්‍රිවිධ දෙනවා නෙවෙයි, පූජා කරනවා. අනිත් අයට අනුග්‍රහ බුද්ධියෙන් පූජා දෙනවා. එහෙනම් දානං දදන්තු සද්ධාය, සද්ධාවෙන්ම පූජා කරන්න. සීලං රක්ඛන්තු සබ්බදා. අන්න බලන්න පංච දුස්තරිත නොකරන්න. සත්තු මරන්න එපා, සොරකම් කරන්න එපා, දුරාචාරය දෙන්න එපා, බොරු කියන්න එපා, කේලම් කියන්න එපා, මද්ද්‍රව්‍ය බොන්න එපා, දෙන්න එපා. සීලං රක්ඛන්තු සබ්බදා. දානං දදන්තු සද්ධාය සීලං රක්ඛන්තු සබ්බදා භාවනා බීරතාන්තු ගච්ඡන්තු දේවතාගත. එහෙනම් භාවනා කරන්න පුළුවන් ආකාරයට භාවනා කරන්න. මෙසේ දාන සීල භාවනා කරන පුද්ගලයා ගච්ඡන්තු දේවතාගතා. දේවතා දිව්‍යංගී ලෝකෙට යනවා. දිව්‍ය ලෝකවලට, සදෙව් දිව්‍ය ලෝකවල, බ්‍රහ්ම ලෝකවල උප්පත්ති ලබන්න හේතු වෙනවා. පින්වත්නි, බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා. එහෙනම් භාවනා කරන පුද්ගලයා දානේ දීලා සීලය රැකලා භාවනා කරපු පුද්ගලයා දිව්‍ය ලෝකවල උප්පත්ති ලබලා භාවනා කරපු පුරුද්ද නිසා පින්වත්නි, ඒ දිව්‍ය ලෝකවල ගිහිල්ලා එහි ඉන්නේ දෙවියෝ පින්වත්නි, බුදු පියාණන් වහන්සේලා සමහර විට දාස් ගණන් දැකපු අය වෙන්න පුළුවන්. ඒ අය බුදු පියාණන් වහන්සේලාගේ ශ්‍රී මුඛයෙන් දේශනා කරපු ධර්මයේ ඉදිරිපිට ඉඳගෙන අහපු අය. ඒ අය ධර්ම දේශනා කරනවා. එහෙනම් මේ භාවනා කරපු අය, ධර්මය ආපු අය දිව්‍ය ලෝකෙට ගිය හැටි, ඒ ධර්මය අහන්න ආසා වෙලා එහිදි තව තවත් පින් දහම් කරලා සමහර විට අය මනුස්ස ලෝකෙට නොවි පින්වත්නි, එයින්ම විදසුන් වඩලා සසර දුකින් එතර වෙන්න පුළුවන් පින්වත්නි. සසර දුකින් එතර වෙන ගමනට යන්න පුළුවන්. මෛත්‍රී බුදුන් දකින්නත් පුළුවන් පින්වත්නි. එහෙනම් ඔබ හොඳට සිතා ගන්න. සම්මා සම්බුදු පියාණන් වහන්සේ දේශනා කරපු මේ දානය, දාන පාරමිතාව සම්පූර්ණ කරගන්නට ටිකෙන් ටික දෙන්න, හම්බු කරන දේන් දෙන්න, කාට හෝ වේවා, කාට හෝ දෙවේවා පින්වත්නි. ඒක නිසා දෙන්න පුළුවන් නම් බුද්ධ ප්‍රමුඛස්ස සකලස්ස බික්ඛු සංඝස්ස දේම. පුළුවන් තරමින් බුද්ධ ප්‍රමුඛස්ස සකලස්ස කාට හෝ දෙන්න. පාරකේ වඩිනවා නම් හාමුදුරු කෙනෙක් පින්වත්නි තනක් නෑ. ඒ හාමුදුරුවන්ට අවශ්‍ය මොනවද අහලා දෙන්න. වාහනයක වඩිනවා නම් පින්වත්නි, වාහනයක යනවා නම් අහන්ට, සීට් එකේ වාඩි කරන්න, ටිකට් එකක් කරන් දෙන්න, අඩුපාඩුවක් අහන්න, කොහෙද වඩින්නේ, දානේ වෙලාවක් නම් දානේ ටිකක් දෙන්න පුළුවන් නම් අපි ස්වාමින් වහන්සේ මේ මා වෙනුවෙන් අනුකම්පා කරලා මේ දානේ ටික බාර ගන්නට, ඒ අවස්ථාවේ විදියට දානේ ටිකක් පූජා කරන්න. බලට අනන්ත අප්‍රමාණ සසර වසනා නිවන් දකිනා ජාති දක්නාතුරු මේ දෙන්නා වූ දානෙන් සැප විහරණයම සිද්ධ වෙනවා. එහෙනම් සෙල්ලම් නෙවෙයි පින්වත්නි. 20 වෙනි දානේ, 21 වෙනි දානේ, 18 වෙනි දානේ බලවේගය එසේනම් බුද්ධ ප්‍රමුඛස්ස සකලස්ස බික්ඛු සංඝස්ස දේව. පළවෙනි දානේ ආනිසංස කාටනම් කිය හැකිද? සම්මා සම්බුදු බුදු කෙනෙකුට හැර කිසි කෙනෙකුට, ලෝකයේ කිසි කෙනෙකුට සාංගික
දානයක බලවේගයේ පින කුසලයේ කියන්න බැරි බව තථාගත සම්මා සම්බුදු පියාණන් වහන්සේම ශ්‍රී මුඛයෙන් දේශනා කරනවා පින්වත්නි. එහෙනම් හොඳට තේරුම් ගන්න, හොඳට තේරුම් අරගෙන පින්වත්නි දාන පාරමිතාව සම්පූර්ණ කරගන්න. එහෙනම් නොදී ඛණ්ඩ පුරුදු වෙන්න එපා. දරුවන්ගේ ඉඳලා සියලු දෙනා පුරුදු කරගන්න පින්වත්නි දාන පාරමිතාවට. එහෙනම් පින්වත්නි අපි මේ එක දානයක් ගැන දේශනා කරේ. එක දානයක් ගැන. එහෙනම් ආහාරයේ දානය, ජීවිතේන්ද්‍රිය රැක ගැනීම සඳහා දෙන්නා වූ දානය. හැබැයි මේ සියලු දෙයක්ම දාන පින්වත්නි සීලයටත් වැටෙනවා. එහෙනම් බොමලුවක් ඇමදීම, පාරක් සුද්ධ කිරීම, ලිඳක් කිසීම, පාලම් හැදීම, මේවා ඔක්කොම දාන බවට පත් වෙනවා පින්වත්නි. මේ සියලු දේ දාන. එහෙනම් ඔබලා හොඳින් මතක තබා ගන්න. මේවා සියලු දෙයක් දාන බව. එහෙනම් ඔබ කරන සියලු දෙයක් සද්ධාසිතින් කරන්න. එසේ වුණොත් ඔබට සංසාර භව කතරින් ඈතර වෙන්න පුළුවන් වෙනවා. දිව්‍ය ලෝක, මනුස්ස ලෝකවල උප්පත්ති ලබන්න හේතු වෙනවා මේ දානය. එහෙනම් හොඳට තීරුම් අරගන්න. හොඳයි සියලු දෙනාට නිර්වාණ සම්පත්තියම උදාපත් වේවා. ittavata cammehi sambadam punya sambadam sabbe deva sabbe bhuta sabbe satta anumodantu sabba sampatti cittya akasatta ca bummatta deva naga mahiddika punyantang anumoditva chilang rakkantu loka sasanam chilang rakkantu dhamma desanam chilang rakkantu buddha savakam. පින්වත්නි අද ධර්ම දේශනාවේ දායකත්වය දරුවේ මහනුවර මහරෝහලේ සේවයේ නීතු වෛද්‍ය SCB තල්ගහගොඩ මහතා සහ එම මහතාගේ ස්වාමි භාර්යාව වන මහනුවර රෝහලේ සේවයේ වෛද්‍ය සේවයේ නීතු DR සිරෝමි තල්ගහගොඩ මහත්මිය සහ එම පවුලේ සියලු දෙනායි. පින්වත්නි ධර්ම දානයේ දායකත්වය අනන්ත අපමානයි. ලෝකේ උතුම් දානය ධර්ම දානය. ධර්ම දානයක් කිරීමේ මහා ආනිසංස කල්ප 9ක් හිමි වෙන බව තථාගතයන් වහන්සේ දේශනා කරනවා. ලෝකයාට ඇසෙන්ට ලෝකයාගේ හිතසුව පිණිස අනුකම්පාවෙන් මේ ධර්ම දේශනා මාලාව මේ පින්වතුන් විසින් සංවිධානය කරන්නේ. ඒ වගේම මේ ලබාගත්තා පින් කුසල සම්භාරය ඒ පින්වතුන්ගේ දෙමව්පිය ඇතුළු වර්ග පරම්පරාවල සියල්ලන්ටම වේවා. මා හදු වැඩු මාගේ දෙමව්පියෝ දෙපළ ඇතුළු ගුරුවරු ඥාති මිත්‍ර ආදී ලෝකවාසී සියලු දෙනාට සංසාර භව කතරින් ඉතා ඉක්මනින් ඈතර වීමට මේ සියලු පින් සියලු දෙනාට හේතු වාසනාම වේවා. සාදු සාදු සාදු. සබ්බීතියෝ විවංජන්තු සම්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්දරායෝ සුඛී දීඝායුකෝ භව. භවතු සම්බ මංගලං රක්ඛන්තු සම්බ දේවතා සම්බ බුද්ධානුභාවේන සදා සොත්ති භවන්තු තේ. භවතු සම්බ මංගලං රක්ඛන්තු සම්බ දේවතා සම්බ ධම්මානුභාවේන සදා සොත්ති භවන්තු තේ. භවතු සම්බ මංගලං රක්ඛන්තු සම්බ දේවතා සම්බ සංඝානුභාවේන සදා සොත්ති භවන්තු තේ. යන්දුන් නිමිත්තං අවමංගලං ච යෝචාමනාකෝ සකුනස්ස සද්දෝ පාපං කෝදුසු පිනං අකන්තං බුද්ධානුභාවේන විනාශමින්තු. යන්දුන් නිමිත්තං අවමංගලං ච යෝචාමනාකෝ සකුනස්ස සද්දෝ පාපං කෝදුසු පිනං අකන්තං ධම්මානුභාවේන විනාශමින්තු. යන්දුන් නිමිත්තං අවමංගලං ච යෝචාමනාකෝ සකුනස්ස සද්දෝ පාපං කෝදුසු පිනං අකන්තං
සංඝානුභාවේන විනාශමින්තු නක්ඛතයක් භූතානං පාපංගා නිවාරණ පරිත්තස්සානුභාවේන හන්තු තේ සංඋපන්දවේ ඒතේන සච්ච වංජේන සම්බ භය විනස්සතු සම්බ දුක්ඛ විනස්සතු ඒතේන සච්ච වංජේන සම්බ රෝග විනස්සතු ඒතේන සච්ච වංජේන සොත්තිතේ හෝතු සම්බදා ඒතේන සච්ච වංජේන පාසුතං රතනත්යං ඉත්තාවතාච අම්මිහි සම්බදම් පුඤ්ඤ සම්බදං සම්බේ දේවා අනුමෝදන්තු සම්බ සම්පatti සිද්ධියා ඉත්තාවතාච අම්මේහි සම්බදම් පුඤ්ඤ සම්බදං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා ඉත්තාවතාච අම්මේහි සම්බදම් පුඤ්ඤ සම්බදං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක ශාසනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ධම්ම දේශනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාවකං සබ්බ පාපස්සේ අකරණං කුසලස්සේ උපසම්පදා සචිත්ත පරියෝදපනං ඒතම් බුද්ධානුශාසනං දානං දදන්තු සද්දාය සීලං රක්ඛන්තු සම්පදා භාවනා බීරතා උන්දෝ ගච්ඡන්තු දේවතා ගතා ධම්මේ ඥාතිනං හෝතු සුඛිතා උන්දු ඥාතයෝ ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා උන්දු ඥාතයෝ ඉදම්මේන නුනාතිනං හෝතු සුඛිතා උන්දු ඥාතයෝ සබ්බේ බුද්ධා බලප්පත්තා පච්චේකානං චයම් බලං අරහන්තානන්තතේ යේන රක්ඛං බන්දාමි සම්බසෝ සීලමන්තං ගුණවන්තං පුඤ්ඤං කෙත්තං අනුත්තරං දුල්ලභේත මයාලද්දං පත්තිතුං වන්දී තුංවරං සාරිපුත්තාදී තේරාණං ආගතං පටිපාටියා ශ්‍රද්ධා සීල දයාවාසං බුද්ධ පුත්තං